කතා කරමින් හිටියේ. Our lesson was අපේ පාඩම වුණේ පුතේ reported speech නොහොත් වාර්තාගත කථනය. ඒකට දුන්න තව නමක් තමයි indirect speech නොහොත් වක්‍ර කථනය කියලා නමින් අපි සිංහල තේරුමෙන් ඇඳින්නවා. අන්න ඒ ගැන තමයි අපි කතා කරමින් හිටියේ. right? ඒ යටතේ බොහොම පොඩ්ඩයි අපිට පළවෙනි දවසේදී කතා කරන්න පුළුවන් වුණේ. ගිය සතියේ තමයි ක්ලාස් එකේ අපි පාඩම පටන් ගත්තේ. අපි මේ ඉන්නේ reported speech පාඩමේ on the second day. දෙවනි දවසේ තමයි මේ අපි ඉන්නේ. right? okay, so let us start then. අපි එහෙනම් ආරම්භ කරමු. reported speech කියන පාඩම ගිය සතියේ කරපු ටික පොඩ්ඩක් මතක් කරලා මම එන්නම් අද කොටසට. right? මෙයා ගැන තමයි අපි ඉගෙන ගනිමින් හිටියේ. reported speech. එතකොට reported speech කියන පාඩම වැදගත් වෙනවා අපිට විභාගෙදී because මෙයා දෙවනි පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නය 10th question එක විදිහට තමයි reported speech ප්‍රශ්නය එන්නේ සාමාන්‍යයෙන්. හැබැයි ගිය අවුරුද්දේ 2020 අවුරුද්දේ reported speech ප්‍රශ්නයක් ආවේ නැත. okay, ඒ වෙනුවට ආවේ reported speech පාඩමේ බොහොම සුළු කොටසක් අද කරන්න බලාපොරොත්තු වෙන කොටස තමයි ප්‍රශ්නයක් විදිහට ආවේ. මේ අවුරුද්දේ මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා වඩා හොඳයි මේ පාඩම මතක් කරගෙන තියා ගන්නවා නම්. okay, ප්‍රශ්නයක් ගැටුවක් ඇතුණත් පුතේ පාඩම කරගෙන යද්දී මට මැසේජ් එකක් දාලා අහන්න. okay, right. okay, මෙයා ගැන තමයි අපි කතා කරන්න පටන් ගත්තේ. reported speech a very special lesson. ඉතා වැදගත් පාඩමක්. විශේෂ පාඩමක් වෙනවා මේක. what is direct speech and indirect speech කියලා අපි මාතෘකාවකට ආවම වේගෙන් යනවා. මේ ටික අපි ලියලා තියෙන්නේ. right? අපි direct speech එකක් විදිහට ඇඳින්නුවේ we write the exact words of the speaker within inverted commas. This is what you get at the examination. මේක තමයි ඔයාලට විභාගෙදී ලැබෙන්නේ. direct speech එකක් තමයි විභාගෙදී ප්‍රශ්නය විදිහට as the question you will get. right? එතකොට direct speech එකක් කියලා අපි හඳුන්වන්නේ පුතේ කතා කරන කෙනා ස්පීකර් කතිකයා ප්‍රකාශ කරන දේ එයාගේ වචන වලින්ම ලියලා දක්වන එක. කතා කරන කෙනා නැත්තම් ප්‍රකාශකයා කියන කෙනා කියන දේ එයාගේ වචන වලින්ම ලියලා දක්වන විදිහ තමයි අපි direct speech එකක් විදිහට හඳුන්වන්නේ. එතකොට indirect speech එකක් විදිහට හඳුන්වන්නේ right? indirect speech එකක් විදිහට හඳුන්වන්නේ we report to somebody else what the speaker said. අර මුලින් ප්‍රකාශ කරපු කෙනා කියපු දේ කලින් කියපු දේ වෙන කෙනෙක් එක්ක අපි කියනවා. ඒ කියන්නේ ඔයාලට උදාහරණ පින්තූරේ පේනවා සුදු පාට ෂර්ට් එකක් ඇඳන් ඉන්න තාත්තා එයාගේ පුතාට කියනවා මම ඔයාට ලැප්ටොප් එකක් අරන් දෙන්නම්. එයාගේ පුතා මොකද ගිහිල්ලා කෙල්ලොත් එක්ක කියන්නේ ලකුණු දාගන්න අපේ තාත්තා මට ලැප්ටොප් එකක් අරන් දෙනවා කිව්වා. ඒ තාත්තා අපිට මට ලැප්ටොප් එකක් අරන් දෙනවා කිව්වා කියලා අර තාත්තා ප්‍රකාශ කරපු වචන ටික වෙනත් කෙනෙකු සමග ප්‍රකාශ කරනවා. අන්න ඒක තමයි indirect speech වක්‍ර කථනය කියලා හඳුන්වන්නේ. මොකද තාත්තා ප්‍රකාශ කරපු දේ වක්‍රාකාරයෙන් තමයි අර ගැහැන් ළමයිගේ කනට යන්නේ. right? This should be the answer you should provide for the given question. අර විභාගයේදී එන direct speech ප්‍රශ්නයට පිළිතුර ලෙස ඔයා ලියන්න ඕනේ මෙන්න මේකයි. ඒ කියන්නේ මොකද්ද? indirect speech එක තමයි ඔයා උත්තරේ විදියට ලියන්න ඕනේ. right? indirect speech සඳහා නෙමෙයි direct speech සඳහා අපි උදාහරණ කීපයකුත් බැලුවා නේද? සින්දුවක් අහන එක, අම්මාවත් එක්ක කතා කරන එක, ගුරුතුමා ඔයාට බනින එක, ඊට පස්සේ විදුහල්පතිතුමා ඔයාව ආමන්ත්‍රණය කරන උදේ රැස්වීමදී සීයා ඔයාට කතන්දරයක් කියලා දෙනවා. right? ඔය හැම එකක්ම direct speech එකක් වෙනවා. නොහොත් ඍජු කථනයක් බවට පත් වෙනවා. කෙලින්ම කියන දෙයක් ඇහෙන එක. වීඩියෝ එකක් බැලුවා අපි වීඩියෝ එක දැන් බලන්න යන්නේ නෑ. direct speech formats. ඒ කියන්නේ විභාගෙදී ඔයාට ලැබෙන දෙවනි පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නය ඉදිරිපත් වෙන්න පුළුවන්, ප්‍රසන්ට් වෙන්න පුළුවන්, ඔයාට ලැබෙන්න පුළුවන් ක්‍රම තියෙනවා පුතේ ගණනාව. right? ප්‍රශ්නේ ඔයාට ඉදිරිපත් වෙන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ ටික තමයි අපි ඊට පස්සේ බැලුවේ ස්ටේට්මන්ට් එකක් විදිහට එන්න පුළුවන් මෙන්න මේ විදිහට. right? ඊට පස්සේ ඩයලොග් එකක් විදිහට එන්න පුළුවන්. එක එක අවුරුද්දේ උදාහරණත් එක්කමයි මම දුන්නේ. and speaker within brackets. ඒ කියන්නේ කතා කරන කෙනා වරහන් ඇතුලේ මේ විදිහට ලබා දීලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවසානයේක speech bubble එකක් විදිහට දෙන්නත් පුළුවන්. ඒක පරණ ක්‍රමයක් ගොඩක්. කතා කරන කෙනා මෙන්න මේ විදිහේ speech bubble එකක් ඇතුලේ දෙනවා කතා කරන දේ. right? ඔන්න ඔය ක්‍රම වලට තමයි direct speech එකක් ඍජු කථනයක් ඔයාට විභාගෙදී ලැබෙන්නේ. ඔය මොන ක්‍රමයකට විභාගෙදී ප්‍රශ්න ඔයාට ලැබුණත් right? ඔය හතර ක්‍රමෙන් මොන ක්‍රමයකට ඔයාට විභාගෙදී ලැබුණත් එකම reported speech එකක් තමයි ඔයාට ලියන්න තියෙන්නේ. right? everything we speak directly අපි කෙලින්ම කතා කරන දේ right? අපි කෙලින්ම කතා කරන හැම දෙයක්ම direct speech එකක් වෙනවා.
So what do we speak? අපි ඇත්තට මොනවද කතා කරන්නේ? අපි මොනවද කතා කරන්නේ? අපි කතා කරන දෙයක් නම් පුතා direct speech එකක් වෙන්නේ. අපි කතා කරන දෙයක් නම් direct speech එකක් වෙන්නේ. අපි මොනවද කතා කරන්නේ කියලා දැනන් ඉන්න ඕනිය. අපි මරණම් පස්සේ කතා කරන හැටි මේ තියෙන්නේ. Okay. Sentences අපි කතා කරනවා නොහොත් වාක්‍ය. වාක්‍යයකට අපි වීඩියෝ එකකුත් දැලුවා නේ. ඒක දැන් ආයෙ බලන්න යන්නේ නැහැ. ඊට පස්සේ questions අපි කතා කරනවා, ප්‍රශ්න කතා කරනවා. ඒකේ වීඩියෝ එක බලන්න යන්නෙත් නෑ දැන්. ඊට පස්සේ අපි imperatives කතා කරනවා, විධාන නොහොත් උපදේශ. ඔන්න ඔය වර්ග තුන තමයි පුතේ අපි භාෂාවක් විදිහට භාවිතා කරන්නේ. අපේ කටින් නිකුත් වෙනවා වර්ග හතරක දේවල්. එකක් තමයි sentences, අනිත් එක තමයි questions, අනිත් එක තමයි imperatives. හතරවෙනි එක මෙතන දාලා නැහැ. මොකද හතරවෙනි එක තමයි කෙල. ඒ කතා කරද්දී කෙල විසික්කේට වරි. right? ඒ හතරවෙනි එක භාෂාවේ කොටසක් නොවන හින්දා මම ඒක සඳහන් කරේ නැහැ. right? According to the language, භාෂාවට අනුව we are speaking only 3 types of functions. ඒ තමයි sentences, questions and imperatives කියලා හඳුන්වන්නේ. අපි කතා කරන දේ නම් පුතේ direct speech වෙන්නේ. එහෙනම් sentence එකක් කිව්වත් ඒක direct speech එකක් නේ. question එකක් කිව්වනම්, question එකක් ඇහුවා නම් ඒකත් direct speech එකක් නේද? imperative එකක් ලබා දුන්නත් ඒකත් direct speech එකක් වෙනවා. එහෙනම් පුතේ direct speeches වර්ග තුනක් තියෙනවා. There are 3 types of direct speeches. ඒ තමයි sentences, questions and imperatives. එහෙනම් විභාගෙදී ඔයාලට sentences හරවන්න එන්න පුළුවන්. questions හරවන්න එන්නත් පුළුවන්. හරි 2017 2018 වගේ. imperatives හරවන්න පුළුවන්. මේ වෙනකන් තාම ඇවිල්ලා නැහැ. හැබැයි අපි මේ පාඩම තුලදී sentence එකක් කොහොමද direct speech වලින් ලියන්නේ? question එකක් කොහොමද direct speech වලින් ලියන්නේ and also imperative එකක් කොහොමද direct speech වලින් ලියන්නේ කියලා ඔය ආකාර තුනම පැහැදිලිව සරලව ලස්සනට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ යටතේ මම ගත්ත පළවෙනි එක්කනා කවුද? සත්‍ය නෑ තාම. Okay. අපි direct speech වාක්‍යයක් indirect speech බවට පරිවර්තනය කරනවා. ඒක තමයි විභාගෙදි කරන්න ඕනේ. එම දී ඇති ප්‍රකාශයේ sentence the question the imperative the ඒක මොකක් වුණත් කමක් නැහැ. කුමන ආකාරයේ තිබුණත් ඒවා හැරීම සඳහා පහත වගුව අත්‍යවශ්‍ය වෙනවා කියලා අපි කතා කරා. වගුව මම ෆොටෝ එකක් ගහලා ඔයාලගේ group එකට දාලා ඇති. ඔයාලා ඒක note down කරගන්න අමාරු නම් ලියාගෙන ඇති කියලා මම හිතනවා. මේ වගුව ලියලා තියෙන්න ඕනේ. සමහර ළමයින්ට නම් මම whole class එකේ ළමයින්ට නම් මේක print out එකක් අරගෙන දීලා ඇති අලව ගන්න. අනිත් ළමයිට හිමීට ලියා ගන්න සිද්ධ වෙනවා. මේක මම group එකට දාලායි තියෙන්නේ ඈ. අද සම්බන්ධ වෙන ළමයි ඉන්නවනම් උඩින් බලන්න එපා මොකද්ද මේ කියලා. එතකොට මේ වගුව කටපාඩම් නම් ඔයා ගොඩ. මේ වගුව ඔයාට by heart නම් පුතේ ඔයා reported speech ප්‍රශ්නය ගොඩ යන ප්‍රමාණය 190ක් වෙනවා. ඉතින් ටික තමයි හරවන හැටි තියරියක් විදිහට අපි දැනගන්න ඕනේ. මේ වගුව අත්‍යවශ්‍ය වෙනවා පුතේ. වගුවේ තියෙන කරුණු කාරණා අත්‍යවශ්‍ය වෙනවා, essential වෙනවා පුතේ. මොකද direct speech ප්‍රකාශයක් අපි indirect speech එකක් බවට පරිවර්තනය කරද්දී යම්කිසි වෙනස්කම් ටිකක් තමයි කරන්නේ පුතේ. changes ටිකක් වෙනස්කම් ටිකක් අපි කරනවා. අන්න ඒ වෙනස්කම් ටික මොනවද කියලා මේ වගුව ඇතුලේ තියෙනවා. direct speech එකේ මෙහෙම තිබුණොත් ඒක indirect speech එකේදී මෙහෙම වෙන්න ඕනේ. direct speech එකේ can තිබුණොත් එහෙම indirect speech එකේදී could වෙන්න ඕනේ. direct speech එකේදී today තිබුණොත් ඒක indirect speech එකේදී that day වෙන්න ඕනේ. direct speech එකේ ආ තිබුණොත් indirect speech එකේදී ඒක were වෙන්න ඕනේ. ඔය විදිහට මේක මෙහෙමනම් අරකේ මෙහෙමයි කියන එක තමයි මේ වගුවේ නිරූපණය කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාලා මේක ලියාගෙන තියෙනවා නම් ඔයා උමනාවක් තියෙන දරුවෙක්. Okay. ඒ වගේම tenses 12 මතක නැත්තම් මෙන්න මේ විදිහට මතක් කරගන්න කියලා මේකෙත් ෆොටෝ එකක් ගහලා දාලා ඇති මම. මොකද direct speech එකක් එහෙම නැත්තම් ඍජු කතනයක ප්‍රධාන වශයෙන්ම පුතා අපි වෙනස් කරන්නේ tense එක. දීලා තියෙන ප්‍රකාශනයේ කාලය තමයි වෙනස් කරන්නේ. ඒතර කාලය වෙනස් කරන්න නම් කාලයන් ටික සේරුම අපි මතකෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඒ නිසා කාලයන් ටික මම ආපහු මතක් කරලා දුන්නා ගිය සතියේ. මෙන්න මේ විදිහේ කාලයන් වර්ග 12ක් තියෙනවා කියලා. right? ඔන්න අපි පළවෙනි වතාවට ඊට පස්සේ sentences ගත්තා. වාක්‍ය කියන එක ගත්තා. මෙතනින් තමයි මම හිතන්නේ class එක නතර උනේ as I remember මට මතක විදිහට. right? sentence එකක් උදාහරණයක් ගත්තා අපි. direct speech එකක් ගත්තා මෙන්න මේ විදිහට. Surangi said I have an idea now. මේක අපි කොටස් කීපයකට වෙන් කරගත්තත් එක්ක නේද? කොටස් කීපයකට මේක අපි වෙන් කරගත්තා මෙන්න මේ විදිහට. Surangi said කියන සම්පූර්ණ කොටස
ඒක තමයි කමාවට කලින් තියෙන කොටස. අපි ඒකට නමක් දුන්න පුතා මොකද්ද? රිපෝටිං ෆ්‍රේස් කියලා නේද? රිපෝටිං ෆ්‍රේස් කියලා හඳුන්වන්නේ අර කමාවට කලින් තියෙන සියල්ලගේ එකතුව. මොන වචන තිබුණත් වචන කීයක් එතන තිබුණත් කමාවට කලින් තියෙන සේරම අපි රිපෝටිං ෆ්‍රේස් කියලා හඳුන්වනවා. ඒ වගේම රිපෝටිං verb කියලා හඳුන්වන්නේ කමාවට කලින් තියෙන ක්‍රියාපදේ. said කිව්වා. ඔතන ඔය said වෙනුවට තව ලියන්න පුළුවන් ක්‍රියාපද ටිකක් මම එහා පැත්තෙන් ටයිප් කරා මතක ඇති. says කියලා වර්තමාන කාලේ තියෙන්න පුළුවන්, state කියලා සඳහන් කරා කියලා තියෙන්න පුළුවන්, note කියලා තියෙන්න පුළුවන්, question කියලා තියෙන්න පුළුවන්, ask කියලා තියෙන්න පුළුවන්, explain කියලා තියෙන්න පුළුවන්. ඔය විදිහට ඕනෑම ක්‍රියාපදයක් තියෙන්න පුළුවන් ප්‍රකාශ කරනවා කියලා. අපිට ඒක අදාළ නෑ පුතා. ඇයි? කමාවට කලින් තියෙන ටික අපි වෙනස් කරන්නේ නෑ. reported speech එක ලියද්දී ඔන්න ඔය විදිහට පද වර්ග දෙකක් අපි අඳුනගත්තා. ඒක අඳුනගෙන බැලුවා කොහොමද මේක reported speech වලින් ලියන්නේ කියලා. ඒක ලියද්දී මෙන්න මේ වගේ වෙනස්කම් කීපයක් වෙනවා. ප්‍රධාන වශයෙන් පුතා we are making 5 changes. ප්‍රධාන වශයෙන් වෙනස්කම් 5යි direct speech එකක් indirect කරද්දී අපි සිද්ධ කරන්නේ. ඒ තමයි කමාව ඉවත් කරලා මම උත්තරේ දාලා කියන්න. කමාව ඉවත් කරලා ඒ වෙනුවට that කියන වචනය replace කරනවා නොහොත් ආදේශ කරනවා. බලන්න අර කමාවට කලින් තිබුණ සුරංගි said කියන එක වෙනස් වෙලා නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා සුරංගි said විදිහට. ඒ කියන්නේ reporting phrase එක පුතා we do not change අපි වෙනස් කරන්නේ නැත. කමාව ඉවත් වෙලා that එනවා. ඒ තමයි පළවෙනි වෙනස. inverted commas අයින් වෙලා යනවා. ඒ තමයි දෙවනි වෙනස. right? තව වෙනස්කම් තුනක් ඕනේ. පුතේ බලන්න direct speech එකේ තියෙනවා I have an idea now. මට දැන් අදහසක් තියෙනවා. සුරංගි තමයි කියන්නේ මට අදහසක් තියෙනවා කියලා. හැබැයි එයා කියපු දේ අහගෙන ඉඳලා අපි ඒක වෙනත් කෙනෙක් එක්ක ප්‍රකාශ කරද්දී තව දුරටත් මට අදහසක් තියෙනවා කියලා කියන්න බෑ. මොකද ඒක කිව්වේ සුරංගිනේ. එහෙනම් අපි කියන්න ඕනේ ඇයට අදහසක් තියෙනවා කියලා. එහෙනම් I කියන සර්වනාමය pronoun එක she බවට පරිවර්තනය කරන්න ඕනේ. මේ සර්වනාමය කොහොමද පරිවර්තනය වෙන්නේ කියලා සර්වනාමයේ pronoun එක වෙනස් වෙන්නේ කියලා අර වගුවේ තිබුණේ නෑ පුතේ. right? වගුවේ තිබුණේ නෑ. ඒකට හේතුව තමයි සර්වනාම වෙනස් වීම හරියටම අපිට කියන්න බෑ. ඇයි? ප්‍රකාශ කරන පුද්ගලයා අනුව ඒක වෙනස් වෙනවා. මෙතන සුරංගිට අදාළව I තිබුණාට සුරංග වුණා නම් මොකද වෙන්නේ? I කියන එක he විදිහට වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා අර reporting phrase එකේ ප්‍රකාශ කරන්නා නොහොත් speaker කවුද? එයාට අදාළව සර්වනාම වෙනස් වෙනවා. have කියන එක මතකදී වගුවේ තිබුණා. එයා had විදිහට වෙනස් වෙනවා. an idea කියන්නේ පුතේ noun phrase එකක්. right? noun phrases වෙනස් වෙන්නේ නැහැ. an ideaමයි. ඊට පස්සේ now කියන වචනේ වගුව ඇතුලේ තිබුණා. එයා then විදිහට වෙනස් වෙනවා. right? ඔන්න ඔය විදිහට ප්‍රධාන වෙනස්කම් 5යි මොනවද? කමාව වෙනුවට that කියන වචනේ ආදේශ වෙනවා. සර්වනාම වෙනස් වෙනවා. inverted commas අයින් වෙලා යනවා. ක්‍රියාපදේ වෙනස් වෙනවා. ක්‍රියා විශේෂණ වෙනස් වෙනවා. ඔන්න ඔය වෙනස්කම් 5 තමයි සිද්ධ කරන්නේ අපි direct speech එකක් indirect speech එකක් බවට පරිවර්තනය කරද්දී. මෙතනින් අපි ක්ලාස් එක නැවතුවා. මෙතනින් පාඩම අවසන් වුණා. අපි අද මුලින්ම කරන්න යන්නේ මේ විදිහට වාක්‍යයක් හරවන්නයි යන්නේ. practice එකක් විදිහට පුහුණුවක් විදිහට. okay? එනිසා මම පුතාලා මේ ඊගාවට පේන sentences ටික තාම sentences අපි කතා කරන්නේ sentences තාම කතා කරන්නේ පුතේ ඈ. තාම අපි questions වලට ගියේ නැහැ. මේ දීලා තියෙන sentences පහ ඉක්මනට පරිවර්තනය කරන්න. කවුරු හරි මට මැසේජ් එකක් එවන්න. මම මේක ෆොටෝ එකක් ගහලා එව්වද කරලා තියන්න අපි අනිත් දවසේ සාකච්ඡා කරනවා කියලා මට නිකන් එහෙම මතකයක් තියෙනවා. Did I send you this to do at home? දැන්ද මම මේ මුලින්ම ලියන්න දෙන්නේ. Yes, anybody? කවුරු හරි? Yes, of course. මම එවලා තියෙනවා ඒ කියන්නේ. Yes, thank you Hiran. මම එවලා තියෙනවා මේක ෆොටෝ එකක් ගහලා ලියලා තියාගන්න කියලා. Okay? Right. ඒ නිසා මම මේක ලියන්න ටයිම් දෙන්නේ නැහැ. වගකීමක් සහිත ඕලලි බහයි ගොඩ දාගන්න ආසාවෙන් ඉන්න ළමයි විදියට ඔයාලා මේක ලියලායි තියෙන්නේ. Right? So I am going to discuss that directly. මම කෙලින් මේක සාකච්ඡා කරන්නයි යන්නේ. හොඳට බලා ගන්න කොහොමද උත්තර ටික එන්නේ කියලා. උත්තර ටික ඔයා ලියලා නැත්තම් මේ වෙද්දී කනගාටු. උත්තර ටික ලියලා නැත්තම් මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ වෙනුවෙන් මහන්සි වෙන ළමයෙක් නෙවෙයි කියලා.
okay right Mala said එහෙම නෙමෙයි Mala said මාලා කිව්වා we are at home these days අපි මේ දවස්වල ගෙදර ඉන්නේ මාලා විතරක් නෙමෙයි අපි ගෙදර තමයි ඉන්නේ නේද මාලා කිව්වා අපි මේ දවස්වල ගෙදර ඉන්නේ right අපි ඒක පරිවර්තනය කරමු මෙන්න මෙහෙම මාලා said කියලා පුතේ කමාවක් තියෙනවා කමා ඉවත් කරලා අපි that ලියන්න ඕනේ. ඒතර මාලා කියනවා අපි කියලා. එතකොට මාලා අපි කිව්වට මාලත් එක්ක ඉන්න කට්ටියක් නෙමෙයිනේ අපි. එහෙනම් එයා කියන්නේ අපි කියලා ප්‍රකාශ කරන්නේ අපිට අදාළව කවුද? ඔවුන්. right? ඉතින් දාලම අපි සාකච්ඡා කරමු. ඒතර මාලා said කියන එක වෙනස් වෙන්නේ නැහැ පුතා. right? මාලා said කියන එක වෙනස් වෙන්නේ නැහැ. කමා ඉවත් කරලා that භාවිතා කරලා තියෙනවා හරි. we වෙනුවට භාවිතා කරන්නේ they ආ කියන එක වගුවට අදාළව were විදිහට වෙනස් වෙනවා at home කියන එක වෙනස් වෙන්නේ නෑ පුතේ එයා ගෙදර ඉන්නවා කිව්වනම් අපි කියන්නත් ඕනේ ගෙදර ඉන්නවා කියලා තමයි එයා ගෙදර ඉන්නවා කිව්වහම අපිට කඩේ ඉන්නවා කියලා කියන්න බෑ right ඒ කියන්නේ places ගොඩක් වෙලාවට වෙනස් කරන්නේ නෑ ඒ placesම ලියන්න ඕනේ these days කියන එක වගුවට අදාළව those days විදිහට වෙනස් වෙනවා inverted commas පේනවා ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා 100% accurate 100%ක් නිවැරදි reported speech එකක් තමයි මේ තියෙන්නේ Number 2. Mr. Prabhat noted, Prabhat Mahathya සඳහන් කළා I can finish this tomorrow. මට පුළුවන් මේක අවසන් කරන්න හෙට. මට මේක හෙට අවසන් කරන්න පුළුවන්. Prabhat Mahathya සඳහන් කරා. Right? උත්තරේ එනවා පුතා මෙහෙම Mr. Prabhat noted reporting phrase එක වෙනස් වෙන්නේ නැහැ. කමා විවත් වෙලා that ඇවිල්ලා තියෙනවා. Mr. Prabhat කියන්නේ පිරිමි කෙනෙක්. Mr. කියලා තියෙන නිසා එනිසා I කියන එක වෙනස් කරනවා පුතේ he විදිහට can finish කියන එක වගුවේ විදිහට වෙනස් කරොත් could finish විදිහට වෙනස් වෙනවා this කියන එක that වෙනවා වගුවට අදාළව tomorrow කියන එක the following day විදිහට වෙනස් වෙනවා වගුවට අදාළව මම හැම විශ්යම වගුවට අදාළව කියන්නේ ඇයි වගුවට අදාළව වෙනස් කරන්න ඕන නිසා ඒ නිසා ඔයාට කටපාඩම් නම් වගුව බය වෙන්න දෙයක් නැහැ my brother said මගේ සහෝදරයා කිව්වා my teacher මගේ ගුරුතුමා gave me මට දුන්නා many works වැඩ ගොඩක් මගේ ගුරුතුමා මට වැඩ ගොඩක් දුන්නා okay බලමු අපි ඒක පරිවර්තනය කරලා reporting phrase එක වෙනස් වෙන්නේ නැහැ පුතා කමාවට කලින් තියෙන ටික my brother said කමා ඉවත් වෙලා that එනවා my teacher කියලා එයා කියන්නේ ඔහුගේ teacher එහෙනම් my teacher කියන එක වෙනස් වෙන්න ඕනේ his teacher විදිහට මෙතන his භාවිතා කරේ පුතේ brother සහෝදරයා පිරිමි කෙනෙක් නිසා මෙතන my sister කියලා තිබුණා නම් his කියන එක her teacher විදියට වෙනස් වෙන්න ඕනේ ඇගේ ගුරුතුමා විදියට දැන් ඔහුගේ ගුරුතුමා gave කියන්නේ පුතේ past tense එකක් නේ වගුවේ තිබුණා simple past tense එකක් තිබුණොත් past perfect වෙනවා කියලා simple past tense එකක් තිබුණොත් past perfect වෙනවා කියලා තිබුණා එතකොට පුතේ gave කියන එකේ past perfect එක tenses දාන්න ලරුව විදියට ඔයාලා දන්නවා gave කියන එක had given විදියට වෙනස් වෙන්න ඕනේ එතකොට එයා කියනවා මට තමයි වැඩ දුන්නේ එහෙනම් අපි කියන්න ඕනේ ඔහුට දුන්නා ඔහුට. එතකොට me කියන එක වෙනස් වෙන්න ඕනේ පුතේ him විදිහට many works කියන නාම පදයක් ඒව වෙනස් වෙන්නේ නැහැ many works විදිහටම තියෙනවා. My brother said that his teacher had given him many works. The driver explained රියදුලා පැහැදිලි කරා I will stop the taxi here. මම මෙතන ටැක්සිය නවත්තන්නම්. ටැක්සි කියන්නේ කුලී රථය. මම මෙතන ටැක්සිය නවත්තන්නම්. The driver explained කමාව වෙනුවට that ඇවිල්ලා තියෙනවා. අපි හිතුව driver පිරිමි කෙනෙක් කියලා මොකද 99%ක් රියදුරෝ පිරිමි අය නිසා. ඒ නිසා මම he කියලා භාවිතා කරනවා පිරිමි කෙනෙක් කියලා හිතලා. හැබැයි ගැහණු driversලාත් ඉන්නවා. එතකොට එහෙම තිබුණොත් භාවිතා කරන්න ඕන she කියලා. The driver explained that he will stop කියන එක පුතේ වගුවේ තියෙනවා. ඒක වෙනස් වෙන්න ඕනි would stop විදිහට. The taxi වෙනස් වෙන්නේ නැහැ. Here කියන එක වගුවට අදාළව there විදිහට වෙනස් වෙන්න ඕන. The driver explained that he would stop the taxi there. Our friend said අපේ යාළුවා කිව්වා I was in Kandy yesterday. මම ඊයේ නුවර හිටියේ. Our friend said කමා ඉවත් වෙලා that ඇවිල්ලා තියෙනවා පුතේ. දැන් මෙතනදී මම he she දෙකම පාවිච්චි කරලා තියෙනවා I වෙනුවට because friend කිව්වහම පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන් ගැහණු කෙනෙක් වෙන්නත් පුළුවන් we don't know අපි දන්නේ නැහැ ඒ නිසා he ලිව්වත් හරි she ලිව්වත් හරි මම දෙකම සඳහන් කරා verse තිබුණා තියෙනවා පුතේ කෙලින්ම වගුවේ verse තිබුණොත් එහෙම එන්න ඕනේ had been කියන ක්‍රියාපද දෙක එන්න ඕනේ verse කියන්නේ past tense එකක් ඒකේ past perfect එක තමයි පුතේ had been කියන්නේ in Kandy වෙනස් වෙන්නේ නැහැ yesterday කියන එක වගුවේ තිබුණා yesterday තිබුණොත්
the previous day විදිහට වෙනස් වෙන්න ඕන. The day before කියලා පාවිච්චි කරත් හරි. Our friend said that he had been in Kandy the previous day. ඔන්න ඔය විදිහට පොඩි වෙනස්කම් ටිකක් කරන්න තියෙන පුතේ. මෙතන නිකන් අර තර්ක කිරීමේ හැකියාවක් වගේ තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක තිබුණොත් මේක තිබුණොත් මේක ඔය විදිහට තමයි ගලපලා ලියන්න තියෙන්නේ පුතේ. 아무තු දෙයක් නෑ මේකේ. Right? Now I have explained මම දැන් පැහැදිලි කරලා තියෙනවා. මම විනාඩි 3ක් දෙන්න උත්තර ටික මාක් කරගන්න. ලියාගත්තේ නැති දරුවෝ ඉන්නවනම් ඉක්මනට උත්තර ටික ලියා ගන්න. 3 minutes විනාඩි 3යි. ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ අහන්න මැසේජ් එකක් දාලා ඈ. One minute විනාඩියයි. Right, I start the next part. කාට හරි පුතේ ලියා ගන්න බැරි වුණා නම් screenshot එක අතා ගන්න. And I go for the next part. මම ඊගා කොටසට යනවා. Okay. මම පුතා අර direct speech එකක් විදිහට as a direct speech අපි වර්ග තුනක statements වර්ග තුනක functions ප්‍රකාශ කරනවා කියලා කිව්වා cutting. Sentences, questions and imperatives. තකොට sentences තමයි අපි මේ අවසන් කරේ. sentence එකක් පරිවර්තනය කරන එක very simple පුතායි. හරි lazy. right? වචන ටික හරියට වගු කටපාඩම් නම් වචන ටික අර හෙට මෙහෙට කරාම වැඩේ ගොඩ. right? But when you are making a question, when you are changing a question, that is a somewhat difficult task. එක ටිකක් අමාරු රාජකාරියක් වෙනවා. ප්‍රශ්නයක් පරිවර්තනය කරන එක. ඒකට අද දවස මම ගත කරනවා ප්‍රශ්නයක් කොහොමද පරිවර්තනය කරන්න කියන කාරණේ ගැන කතා කරන්න. අද දවස මට මදි වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් පුළුවන් තරම් දුර කරමු. Okay, so let us start. එහෙනම් අපි ආරම්භ කරමු. Questions.
යන්නේ පුතේ මාතෘකාව number 2 questions ප්‍රශ්න. ප්‍රශ්න. questions නෙමෙයි questions. questions කියදී අල් කයන්නක් කියවෙනවා වචනය ඇතුළේ නේ. අල් කයන්නක් කියවෙනවා. හැබැයි අල් කයන්නක් සඳහා මේකේ c අකුරකුත් නැහැ k අකුරකුත් නැහැ. but මේක ප්‍රොනවුන්ස් කරද්දී පුතේ question කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. හැබැයි අල් කයන්නක් කියවෙන්නේ නැහැ කොහෙවත් වචනේ ලියද්දි. එච්චර දුර හිතන්න ඕනේ අපිට ඒක අදාළ නැහැ. okay questions ප්‍රශ්න නේද? මිනිස්සු හදන්නේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්නනේ. මිනිස්සු මොකද කරන්නේ? they try to solve their problems. ප්‍රශ්න වලට කියන තව නමක් තමයි problems නේද? ඕන matters කියලා හඳුන්වනවා අපි ප්‍රශ්න වලටම. what is the matter කියලා අහනවනේ අපි what's the matter කවුරුහරි කනගාටුවෙන් ඉඳගෙන oh what's the matter මොකද ප්‍රශ්නේ? right? එතකොට මිනිස්සු උත්සාහ කරන්නේ පුතා ප්‍රශ්න විසඳ ගන්න. තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න. හැබැයි අපි උත්සාහ කරනවාද ප්‍රශ්න මදිවට ප්‍රශ්න හදා ගන්න. okay ප්‍රශ්න හදා ගන්න තමයි අපි උත්සාහ කරන්නේ අද. බලමු හරියට ප්‍රශ්න හදන්න පුළුවන්ද කියලා. okay ඔන්න යන්න අපි. there are two types of questions. ප්‍රශ්න වර්ග දෙකයි. ඉංග්‍රීසි භාෂාව පුතා ප්‍රශ්න වර්ග දෙකයි. let's learn how to make question first. අපි reported speech කියන ලොක්ක ගාවට යන්න කලින් reported speech කියන බරපතල කාරණයට යන්න කලින් අපි ඉස්සෙල්ලා දැනගෙන ඉමු කොහොමද ප්‍රශ්නයක් හැදෙන්නේ කියලා. okay මොකද මෙන්න මේ කොටස මම උගන්වන්නේ ප්‍රශ්න reported speech වලින් ලියන්න කලින් අපේ හිතේ ඔළුවේ අයිඩියා එකක් අදහසක් පුතේ තියෙන්න ඕනේ, පැහැදිලි චිත්‍රයක් තියෙන්න ඕනේ. ප්‍රශ්නයක් කොහොමද හැදෙන්නේ? ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක අපි දැනන් ඉන්න ඕනේ. okay අන්න ඒක තමයි මුලින්ම මේ බලන්නේ. මේක බලන එක හරි මේ කොටස මේ පාඩම තමයි questions, lesson එක තමයි questions. ඒක ඇතුලේ තියෙන මේ කොටස පුතේ ඉතා වැදගත් වෙනවා. ඇයි? ඒක තමයි 2020 ඕලෙවල් විභාගෙට අහලා තිබුණේ ප්‍රශ්නේ විදියට 10 වෙනි ප්‍රශ්නේ විදියට. මම කියවනේ reported speech ආවේ නැහැ. අහලා තිබුණේ පුතේ ප්‍රශ්න නිර්මාණය. අන්න ඒ ගැන තමයි මුලින්ම මේ කතා කරන්න යන්නේ. හැබැයි ඉස්සෙල්ලා ප්‍රශ්න වර්ග දෙක මොනවද කියලා බලමු. එකක් yes no type question එකක් ලියන්න එපා පුතේ. I give time මම වෙලාව දෙනවා ලියන්න. yes no type questions තමයි පළවෙනි වර්ගය. උදාහරණයක් දීලා තියෙනවා. is she a nurse? ඇය හෙදියක්ද? ඇය හෙදියක්ද? පුතේ yes no type questions කියලා අපි හඳුන්වන්නේ yes hari no hari කියන පිළිතුර ලබා දෙන ප්‍රශ්න. gives the answer yes or no. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ආපුවාම අපිට දෙන්න ඕනි උත්තරේ තමයි yes hari no hari. ඔව් hari නෑ hari. ඔන්න no කියන එක නෑ කියන එක නැතුවට බෑ කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම yes no type question එක පුතේ හැමතිස්සෙම starts ආරම්භ වෙනවා helping verb එකකින්. helping verbs මොනවද කියලා මතකයි. මොකද කලින් පාඩම විදියට මම verbs පාඩම තමයි කරේ. okay එතකොට බලන්න නේ is she a nurse? is කියන්නේ පුතේ be verb එකක් නේ. be verb එකක් නේ. be verb එකක් කියන්නේ මොකද්ද? helping verb එකක් කියලා ඔයාලා දාන්න. ඒ කියන්නේ පුතේ yes no type question එකක් අනිවාර්යයෙන්ම start වෙන්නේ ආරම්භ වෙන්නේ පුතේ helping verb එකකින්. මෙතන is තියෙන්න පුළුවන්, have තියෙන්න පුළුවන්, has තියෙන්න පුළුවන්, do තියෙන්න පුළුවන්, can could may might must තියෙන්න පුළුවන්. නේද? ඒ කියන්නේ ඕනෑම උපකාරක ක්‍රියාපදයකින් yes no type question එකක් ආරම්භ වෙන්න පුළුවන්. බලන්නකෝ yes no කියන උත්තර දෙකද හම්බ වෙන්නේ කියලා. ඇය හෙදියක්ද? හෙදියක් නම් ඔව් කියනවා. හෙදියක් නෙවෙයි නම් නෑ කියනවා. yes hari no hari නේ. ඔයා හෙට එනවද? yes hari no hari. right? ඔයා මට කැමතිද? yes hari no hari. ඔයා කාලද ඉන්නේ? yes hari no hari. ඔන්න ඔය විදිහට yes hari no hari දෙන ප්‍රශ්න අපි අඳුනනවා yes no type questions කියලා. දෙවනි වර්ගය අපි අඳුනනවා පුතේ WH questions කියලා. example එකක් දීලා තියෙනවා. who is she? ඇය කවුද? who is she? ඇය කවුද? WH questions වල ස්වභාවය තමයි පුතේ starts with ko හිස්තැනක් ko. මෙයා WH words මේක පටන් ගන්නේ WH questions පටන් ගන්න පුතේ ආරම්භ කරන්නේ WH words වලින්. ඒ මොනවද කියලා තව ටිකකින් බලමු. ඒ වගේම gives an answer apart from yes no. yes no කියන උත්තර දෙක හැර වෙන උත්තරයක්. apart from කියන්නේ පුතේ හැර. yes hari no hari කියන උත්තර දෙක හැර වෙනත් උත්තරයක් ලැබෙනවා මෙන්න මේ જાතිය ප්‍රශ්න වලට. දැන් මෙහෙම හිතන්නකෝ. අපි අහනවා මෙහෙම ප්‍රශ්නයක්. ඔයා දවල්ට කාලද ඉන්නේ?
එතකොට ඔව් කියනවනේ. කාලා නම් ඉන්නේ ඔව් කියනවා. ඊට පස්සේ යන ඔයා මොනවද කෑවේ? what did you eat? ඔයා මොනවද කෑවේ? එතකොටත් ඔව් කියනවද? ඔයා මොනවද කෑවේ? ඔව් ඔව් ඔව්. එහෙම කියලා හරියන්නේ නැහැනේ. එතකොට අපි කියන්න වෙනව නේද? බතුයි මාළුයි. ඔය වගේ ඔව් නෑ හැර වෙන උත්තරයක් ලබා දෙන ප්‍රශ්න අපි හඳුන්වනවා WH questions කියලා. Who is she? හැමතිස්සෙම පටන් ගන්න පුතේ. මෙන්න මේ වගේ WH word එකකින් තමයි පටන් ගන්නෙ. Who කියන්නේ WH word එකක් වෙනවා. Okay? අපි WH words ටිකක් මොනවද කියලා බලනවා. උඩ ඉඳන් පහළට ඉක්මනට ලියා ගමු. right? තප්පර 30 පුතේ ලියා. දහය වසරේ 11 වසරේ ඔයාලගේ නම් පුතේ මයික් ඔන් කරලා තිබ්බත් ප්‍රශ්නයක් නෑ. කරදරයක් නෑ. හැබැයි 6 වසරේ 7 වසරේ වගේ මයික් ඔන් කරලා තිබුණොත් එහෙම ඉවරයි නේද? සර් කලින් ස්ක්‍රීන් එක දාන්නකෝ. සර් මොකද්ද කිව්වේ? සර් කැඩි කැඩි ඇහෙන්නේ. right. ප්‍රශ්න ඔය වගේ කෝටියක් අහනවා පාඩම ඉවර වෙනකම්. ඔයාලගෙන් නම් එහෙම ගැටලුවක් නෑ ඉතින්. පොඩි ළමයිට අර වගේ ප්‍රශ්න එනවා. සර් මොකද්ද කිව්වේ? සර් කලින් එක ආපහු දාන්නකෝ. 4 විතර කවුරු හරි ජොයින් වෙලා කියනවා පුතේ. සර් මම දැන් ජොයින් වුණේ සිග්නල් තිබ්බේ නෑ. සර් මුලින් ඉඳන් ආපහු කරන්න බැයිද? එහෙම වැඩ වෙනවා 6 7 වගේ පන්තිවල. You are grown children. ඔයාලා හොඳ වැඩුණු දරුවෝ නේ නිසා ඔයාලගෙන් එහෙම ප්‍රශ්න නෑ. reported speech කියන පාඩම පුතා whole class එකේ මම කරා 10 ශ්‍රේණියේදී right grade 10 වලදී කරා මේක අපහු මේ මතක් කිරීමක් කරන්නේ අවුරුද්දකට වඩා කාලයක් දැන් ගත වෙලා තියෙන නිසා සහ විභාගයේ ආසන්න නිසා. Okay, Selmini, very good. මම තප්පර 30න් පුතේ ඊගා ස්ක්‍රීන් එකට යනවා. එනිසා ඉක්මනට ලියන්න. Okay, Shanali, okay, Hiran, okay, Tarushi. Okay, Malit. Okay, Ashini. Okay, Naduni. Okay, Navindi. Okay, Ashini. Ashini දෙන්නම ඉන්නවද නේද? Okay, the luncheon, right. It seems you all have finished. අවසන් බව පේන්නේ. Right. WH words නේ පුතා. තකොට WH words ඕනේද? WH words screen එක දිහා බලන් ඉන්න පුතේ. මම ලියන්න කිව්වම විතරක් ලියන්න. WH words දන්නේ නැති වුණොත් if you don't know the WH words and their meanings මෙන්න මේ වගේ ප්‍රශ්නයකට ඔයාලටපත් වෙන්න වෙනවා. ඒ තමයි මොකද්ද? කොහෙද යන්නේ? මල්ලි පොල්. කොහෙද යන්නේ? මල්ලි පොල්. ඒ කියන්නේ කොහෙද යන්නේ කියලා ප්‍රශ්නයක් අහපුවාම යන ස්ථානය ගැනයි සඳහන් කරන්න ඕන. එතකොට මල්ලේ තියෙන්නේ මොනවද කියලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ විභාගයේදී ඔයාගෙන් WH ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා හරියටම දැනගන්න ඕනේ මොකද්ද අහන්නේ කියලා නේ පුතේ. දැන් මේ කරන කොටස WH words ටික මම මොනවද කියලා දෙන්නයි යන්නේ. ඔය කොටස පුතේ වැදගත් වෙනවා reported speech ප්‍රශ්නේදී විතරක් නෙවෙයි reading questions වල. ඒ කියන්නේ පළවෙනි පේපර් එකේ 5 වෙනි ප්‍රශ්නය, 7 වෙනි ප්‍රශ්නය, දෙවෙනි පේපර් එකේ බොහෝ විට 13 වෙනි ප්‍රශ්නය හෝ 11 වෙනි ප්‍රශ්නය
සහ අනිවාර්යයෙන්ම 15 වෙනි ප්‍රශ්නය. ඕනේ රීඩින් ක්වෙස්චන්ස් වෙන්නේ. ඔය රීඩින් ක්වෙස්චන්ස් වලදී ප්‍රශ්න අහනවා. right? මොකක්ද මේක කොහේද ඇයි කීයටද ඔය විදිහට ප්‍රශ්නනේ අහන්නේ. ඒතර ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තේ නැත්නම් දෙන උත්තරේ වැරදි. කොහෙද යන්නේ මල්ලේ පොල් තමයි එතකොට. right? ඒ නිසා ප්‍රශ්නෙන් අහන්නේ මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න එක අඳුන ගන්න එක අතිශයින් වැදගත්. අන්න ඒ නිසා WH words එක මොනවද කියලා බලන්න යන පුතේ ඔයා දන්නවා ගොඩක්. ඒ උනට කමක් නැහැ. මේ ටික අපි ආපහු දැනගමු. ඔන්න WH words ටික තමයි ආපහු බලන්න යන්නේ. එයා මම ගිහලා ඕ මුලට එනවා. මෙන්න WH words ටික තියෙනවා. ගොඩක් තියෙනවා නේද? ගොඩාරියක් තියෙනවා. okay මම කියවන්නම් ඔයාලා අහන් ඉන්න. ඔයාලා කියවන්න මට ඇහෙන්නේ නැහැ. හැබැයි කියවන්න. who what why where when whose which whom to whom with whom by whom for whom from whom how many how much how far how long at what time on which purpose ඔය නිතර භාවිතා කරන WH words ටිකක් තමයි දුන්නේ. පුතේ WH words කියලා අපි හඳුන්වන්නේ W අකුරයි H අකුරයි තියෙන වචන. W අකුරෙනුයි H අකුරෙනුයි පටන් ගන්න ඒවා නෙමෙයි. එහෙම වුණොත් එහෙම කතන්දරේ වැරදි නේද? WH වලින් පටන් ගන්නවා. WH. හැබැයි මෙතන නේ WH W සහ H කියන අකුරු දෙක තියෙන වචන තමයි WH words කියලා අපි හඳුන්වන්නේ. එහෙම නැත්නම් WH වලින් පටන් ගන්න ඒවා නෙමෙයි. එහෙම වුණොත් එහෙම මේවා ටිකත් වරදිනවනේ. නේද? එහෙනම් WH words කියලා හඳුන්වන්නේ W සහ H කියන අකුරු සහිත වචන තමයි WH words කියන්නේ. මේ වගේ ප්‍රශ්නයක් තමයි අහන්නේ. I will give you time මම ඔයාලට වෙලාව දෙනවා. මේ ටික පුතේ පහළට ලියාගෙන මතක විදිහට තේරුම ලියන්න බලන්න ඉස්සරහින් මතක විදිහට තේරුම ලියන්න බලමු කීයක් හරියයිද කියලා. right ලියලා ඉවරනහම මම තේරුම් ටික පෙන්නන්නම්. බලමු ඔයාලා කීයක් හරි ගස්සගෙන තියනවාද කියලා. මේක දැක්කම නේද අයියෝ අපි ওই ටික දන්නවා. මොනවද මේ සර් පෙන්නන්නේ. අපි ওই ටික දන්නවා. හැබැයි බලමු මෙතන තියෙන ඔක්කොම ටික දන්නවද කියලා. okay මම වැඩේට දෙන්නම් විනාඩි 2ක් 3ක් දෙන්නම්. වචන ටික ලියාගන්න පහලට ඊට පස්සේ උත්තර ටික මම පෙන්නන්නම්. okay තේරුම ලියන්න ඉස්සරහින්. ගැටලුවක් આવුත් පුතේ මෙසේජ් එකක් කියලා අහන්න.
okay Manashi. Right, okay, let's see. Say let's see whether your answers are correct. Right, Anjana. Who කවුද? පුද්ගලයෙක් ගැන අහනවා නම් කෙනෙක් ගැන අහනවා නම් අපි භාවිතා කරන WH word එක who. What මොකක්ද? Why ඇයි? Where කොහේද? When කවදාද? Whose කාගේද? කාගේද මේ ෆෝන් එක? කාගේද මේ බෑග් එක? which කුමක්ද? ඔය which සහ what කියන දෙන්න පටල ගන්න එපා පුතේ. what කියන ප්‍රශ්නේ අපි අහන්නේ in common පොදුවේ ගත්තහම මොනවා හරි ද්‍රව්‍යයක් දෙයක් ගැන අහන්න. උදාහරණයක් විදිහට ඒක මොකද්ද? ඔය මොකක්ද අහන ප්‍රශ්නේ? මොකද්ද ඒක? හැබැයි කුමක්ද කියන එක which කියන එක අපි අහන්නේ පුතේ අර අපි අහන දේ නිශ්චිත වෙන්න ඕන. right උදාහරණයක් විදිහට හිතන්න මේසයක් උඩ තියෙනවා bags 3ක්. යාළුවා කියනවා මට මේ බෑග් එක වන්නකො මගේ බෑග් එක පාස් කරන්නකො. මම අහන්නේ එතකොට මොකක්ද ඔයාගේ බෑග් එක කියලා නෙමෙයි ඔයාගේ බෑග් එක කුමක්ද? කොයිකද ඔයාගේ බෑග් එක? ඒ කියන්නේ මේසේ උඩ තියෙනවා නම් බෑග් 3ක් බෑග් 3 නිශ්චිතයි. ඒ අතරින් එකක් තමයි යාළුවාගේ බෑග් එක වෙන්නේ. නේද? එතකොට ඒ අතරින් එකක් ඒ කියන්නේ යම්කිසි ප්‍රමාණයකින් යම්කිසි තෝරා ගැනීම කිහිපයකින් එකක් ගැන ප්‍රකාශ කරනවා නම් තමයි අපි which කියන එක කුමක්ද කියන එක භාවිතා කරන්නේ. right? බයිසිකල් ගොඩ නවත්තලා තියෙනවා මොකක්ද ඔයාගේ බයිසිකලේ නෙමෙයි කුමක්ද ඔයාගේ බයිසිකලය. whom කාවද? ඔයා කාවද හොයන්නේ? ඔයා කාවද හොයන්නේ? to whom කාටද? ඔයා කාටද ගොඩක්ම ආදරේ? ඔයා ගොඩක්ම ආදරේ කාටද? with whom කා සමගද? ඔයා කා සමගද පාසලට එන්නේ? ඔයා ඉස්කෝලේ යන්නේ කා සමගද? ඔයා පොළට යන්නේ කා සමගද? by whom කා විසින්ද? right කා විසින්ද මේ දේ කරේ? right කා විසින්ද මේ රචනාව ලිව්වේ? කා විසින්ද මේ poem එක ලිව්වේ? කවිය ලිව්වේ? for whom කා සඳහාද? ඔයා කා සඳහාද වැඩ කරන්නේ? ඔයා වැඩ කරන්නේ කා සඳහාද? from whom කාගෙන්ද? ඔය ලියුම කාගෙන්ද? ඔය ලියුම කාගෙන්ද? how කොහොමද? කොහොමද ඔයාට? how are you කියලා අහන්නේ අපි නේද? ඔයාට කොහොමද? ඔයා කොහොමද ඉස්කෝලේ එන්නේ? right ඔයා කොහොමද මෙහෙම දෙයක් කියන්නේ? how many කීයද? ගණන් කරන්න පුළුවන් නාමපද. countable nouns ගැන අහන නම් පුතේ අපි භාවිතා කරන්නේ how many කීයද? ඔයාට පෑන් කීයක්ද ඕනි? right ඊට පස්සේ පොත් කීයක් මෙතන තියෙනවද? how many books are here? පොත් කීයක් මෙතන තියෙනවද? how much භාවිතා කරන කොච්චරක්ද? ගණන් කරන්න බැරි නාමපද සඳහා uncountable nouns සඳහා භාවිතා කරන්නේ පුතේ how much. ඔයාට කොච්චරක් සීනි ඕනද? ඔයා අම්මට තාත්තට කොච්චරක් ආදරේද? right ආදරේ ගණන් කරන්න බෑනේ. ආදරේ 1යි ආදරේ 2යි ආදරේ 3යි කියලා නේද? එතකොට ආදරේ ගණන් කරන්න බැරි noun එකක් වෙනවා. එතකොට භාවිතා කරන්නේ කොච්චරක් ආදරේද කියලා. how far කොච්චර දුරද? right ඔය ඉස්කෝලේට ඔයාගේ ගෙදර ඉඳන් කොච්චර දුරද? right කොළඹට කොච්චර දුරද මෙහි ඉඳන්? how long කොච්චර දිගද? එහෙම නැත්නම් කොච්චර කාලයක්ද? ඔයා කොච්චර කාලයක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවද? ඔයා කොච්චර කාලයක් තිස්සේ ඉස්කෝලේ යනවද? how long. at what time කියලා අහන්නේ පුතේ ඔරලෝසුවේ වෙලාවක් ගැන. right clock time එකක්. කීයටද? ඔයා කීයටද එන්නේ? ඔයා උදේ කීයටද ඇහැරෙන්නේ? ඔයා කීයටද රෑ නිදාගන්නේ? ඇත්තටම කීයද රෑ නිදාගන්නේ? 10ට 11ට 12ට පාන්දර 2ට very good පාන්දර 2ට. on which purpose මොන අරමුණෙන්ද? ඔයා මොන අරමුණෙන්ද මෙහෙම දෙයක් කරේ? ඔයා මොන අරමුණෙන්ද මෙහෙම දෙයක් කරේ කියලා සමහර ලාවට අහනවා.
okay ඔන්නෝම තමයි WH words කියලා හඳුන්වන්නේ පුතේ. ඔය WH words අපිට උදව් වෙනවා WH questions නිර්මාණය කරගන්න. මම හිතනවා මෙතන දීලා තියෙන ඔක්කොම ටික ඔයාලා නිවැරදිව ලියලා ඇති. වැරදුනා නම් දැන් දන්නවා මොනවද ඒ වගේ තේරුම් කියලා. ඒ නිසා ඉදිරියේදී නිවැරදිව භාවිතා කරන්න පාඩම් කරගන්නයි තියෙන්නේ ඉතින්. okay right හරිද? මම ස්ක්‍රීන් එකට යන්න දීගාවකට කාට හරි ලියා ගන්න බැරුණා නම් පුතේ මෙසේජ් එකක් ගන්න මම ටක් දාලා මේ ස්ක්‍රීන් එක අපෝ පෙන්නනවා ඈ. තප්පර 10න් මම යනවා ඊගාවට. right ඔන්න දැන් තමයි වැඩේ පුතා. okay දැන් තමයි වැඩේ. ඒ කියන්නේ දැන් තමයි ප්‍රශ්න හැදෙන්නේ කොහොමද කියලා බලන්න යන්නේ. තාම reported speech වලට ආවේ නෑ. reported speech තව ආවේ නෑ මොනවාද ප්‍රශ්නවල. right ප්‍රශ්න කොහොමද හදන්නේ කියලා මේ බලන්න යන්නේ. okay ඔන්න හොඳට බලන් ඉන්න පුතේ. ලියන්න නම් උත්සාහ කරන්න එපා. don't try to write. ඉස්සලා පැහැදිලිව බලාගෙන ඉන්න අහගෙන ඉන්න. ඊට පස්සේ මම වෙලාව දෙනවා ලියන්න. okay පුතේ ප්‍රශ්නයක් නිර්මාණය කරද්දී when you are making a question ඒක අපි පියවර දෙකකින් තමයි කරන්නේ. පියවර දෙකයි ප්‍රශ්නේ ලේසියෙන්ම ගොඩනගා ගන්න පුළුවන්. right? ඒතර ප්‍රශ්නයක් නිර්මාණය කරගන්න ඒක yes no වෙන්න පුළුවන්, WH වෙන්න පුළුවන් ඕනෑම වර්ගයක ප්‍රශ්නයක් නිර්මාණය කරගන්න පුතේ අපිට වාක්‍යයක් තමයි උදව් කරන්නේ. sentence එකක් තමයි උදව් කරන්නේ. ඒ කියන්නේ වාක්‍යයක වචන ටික පොඩ්ඩක් වෙනස් කරලා වාක්‍යයක් ඇතුලේ තියෙන වචන පොඩ්ඩක් වෙනස් කරලා තමයි අපි ප්‍රශ්නයක් නිර්මාණය කරගන්නේ. සිංහලෙන් ගත්තොත් එහෙම හිතන්නකෝ. right? අපි හිතමු මෙහෙම. ඔබ වෛද්‍යවරයෙක්. ඔබ වෛද්‍යවරයෙක් කියන වාක්‍ය you are a doctor. ඔබ වෛද්‍යවරයෙක් කියන වාක්‍ය පුතා දයන්න එකතු කරාම අවසානයේට ඔබ වෛද්‍යවරයෙක්ද? ඔබ වෛද්‍යවරයෙක්ද? අපි හොස්පිටල් එකට ගියාම මිනිස්සෙක් ඉන්නවා අපි අහනවා ඔයා වෛද්‍යවරයෙක්ද? එතකොට එයා දෙන උත්තරේ මොකද්ද? එයා එහෙමනම් එයා ඔව් කියනවා එහෙම නැත්නම් නෑ කියනවා. yes no type question එක නේද ඒ කියන්නේ හැදුනේ. ඔයා වෛද්‍යවරයෙක්ද කියන්නේ yes no type question එකක්. සිංහලෙන් නම් මොකද කරන්නේ? දයන්නක් අවසානට දාන්න. ඕක තව ටිකක් මම වෙනස් කරනවා. වෛද්‍යවරයෙක් කියන එක අයින් කරලා ඒ වෙනුවට මම පාවිච්චි කරනවා කවුද? ඔයා කවුද? ඔයා කවුද මේ හොස්පිටල් එකේ? ඔයා කවුද? එතකොට දෙන උත්තරේ තමයි මම වෛද්‍යවරයෙක්. ඒතර දීර්ඝාංශ එකක් ලැබෙනවා. ඒ කියන්නේ ඒක WH question එකක් වෙනවා. ඔන්න ඔය විදිහට පුතා වාක්‍යයක් වෙනස් කරලා අපි හදා ගන්නවා yes no type question එකක්. yes no type question එක වෙනස් කරලා අපි WH question එකක් හදා ගන්නවා. විභාගෙදී ඕක තමයි කරන්න තියෙන්නේ. සුළු වැඩක් කරන්න තියෙන්නේ අපි බලමු. sentence එක තමයි මේක. ඔන්න මම ගන්න උදාහරණය. She is selling vegetables. ඇය එළවලු විකුණමින් ඉන්නවා. ඕකනේ වාක්‍යය. හරි? ඇය එළවලු විකුණමින් ඉන්නවා. ලියන්නේ නෑ. අහගෙන ඉන්න, බලාගෙන ඉන්න. ඇය එළවලු විකුණමින් ඉන්නවා. එතකොට present continuous වාක්‍යයක් තියෙන්නේ tense වලින් කිව්වොත් එහෙම be verb එකයි ing form එකයි. she කියන්නේ subject එක. ඒ කියන්නේ active voice එකක් තියෙන්නේ මේ subject එක මුලින් ඉන්න. ඔහොම විවිධාකාරයෙන් මේ වාක්‍ය හඳුන්වන්න පුළුවන්. කොහොම හරි that is a sentence. අපි මොකද්ද මුලින්ම කරන්නේ පුතා? අපි පළවෙනි පියවර විදිහට අංක 1 කියලා ටයිප් කරන්න බැරුණා. මේ තමයි පළවෙනි පියවර. පළවෙනි පියවර විදිහට පුතේ අපි මුලින්ම yes no type question එකක් නිර්මාණය කරනවා මෙහෙම. ඒක හදන්නේ මෙන්න මෙහෙමයි. හොඳට බලාගෙන ඉන්න. okay? අපි පුතේ අර තියෙන sentence එකේ අර උඩින් තියෙන වාක්‍යයේ helping verb එක උපකාරක ක්‍රියාපදයේ මෙන්න මේ විදිහට අල්ල ගන්නවා. ඔන්න අල්ලගත්තා. මොකද්ද helping verb එක? be verb එකක් තියෙන්නේ. helping verb එකක් ඒක is තමයි helping verb එක වෙන්නේ. ඒ sentence එකේ තියෙන පළමු first පළවෙනි helping verb එක අල්ලගෙන එයාව ගේනවා අපි වාක්‍යයේ ඉදිරියට. subject එකෙන් ඉදිරියට. she කියන්නේ පුතේ subject එකනේ. ඒක පැහැදිලිනේ නේද? she කියන්නේ subject එක විකුණන කෙනා. subject එකෙන් ඉදිරියට අපි වාක්‍යයේ ඉදිරියට අපි ගේනවා එයා. okay? ඔන්න ගෙනාපුවාම මෙන්න මේ විදිහේ පද පිළිවෙලක් ලැබෙනවා. is she selling vegetables කියලා පිළිවෙලක් තමයි ලැබෙන්නේ. මොකද she වලට එහා පැත්තේ තිබ්බ is එක මුලට ගෙනාවා.
right ඒ වගේම බලන්න වාක්‍යයක නම් පුතේ she කියද්දී s එක capital හැබැයි මෙතනට එද්දී s එක simple වෙන්න ඕනේ මොකද දැන් මේක මැද තියෙන වචනයක් නිසා is එකේ පළවෙනි අකුර I simple හැබැයි දැන් ඒක capital වෙලා තියෙනවා ඇයි දැන් මේ ප්‍රශ්නේ පළවෙනි අකුර නිසා ඔන්න අපිට ලැබෙනවා yes no type question එකක් මොකද්ද is she selling vegetables ඇය එළවලු විකුණමින් ඉන්නවද right is she selling vegetables ඇය එළවලු විකුණමින් ඉන්නවද කියලා yes no type question එක නිර්මාණය කරගන්න පුළුවන් ඒක අපි දෙවෙනි පියවරට අරගෙන යනවා right දෙවෙනි පියවර තමයි මේ second step එක දෙවෙනි පියවරදී කරන්නේ පුතේ අපි WH question එක හදන එක තමයි කරන්නේ WH question එක හදනවා මෙන්න මෙහෙම right WH question එක හැදෙන්නේ අර හදාගත්ත yes no type question එකේ okay හදාගත්ත yes no type question එකේ මොකක් හරි වචනයක් අපි අල්ල ගන්නවා. ඇයි? පුතේ WH question එකක් අපි අහන්නේ මොකක් හරි දිග පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ. නේද? ඔයා කවුද කියලා අහපුවාම වෛද්‍යවරයෙක් කියලා දිග උත්තරයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ yes හරි no හරි නැති උත්තරයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කරන්නේ WH question එකක් හදද්දී yes no type question එකේ වචනයක් අපි අල්ල ගන්නවා මුලින්ම මම හිතනවා is she selling vegetables කියන එකේ ඕනනම් she අල්ල ගන්නත් පුළුවන් vegetables අල්ල ගන්නත් පුළුවන් ඒ කියන්නේ උත්තරේ අල්ල ගන්න ඕනේ අපිට ලබා ගන්න ඕනේ උත්තරේ අපි අල්ල ගන්න ඕනේ මම හිතනවා vegetables හොඳයි කියලා ඔන්න vegetables කියන එක අල්ලගත්තා ඊට පස්සේ yes no type question එකෙන් අන්න ඒ vegetables කියන උත්තරය අපි ඉවත් කරලා දානවා මෙන්න මේ විදිහට ඉවත් කරලා දානවා ඔන්න ඉවත් වෙලා ගියා යා. දැන් මෙතන හිස් නේ පුතේ. vegetables අයින් කරා දැන් එතන හිස්. ඒ විදිහට අපිට වචන ඕන තාලට අපිට හිතුමනාපට වචන ඉවත් කරන්න බෑ. අපි එහෙම වචනයක් ඉවත් කරනවා නම් then we have to replace that. අපි ඒක replace කරන්න ඕනේ මෙන්න මෙහෙම. what කියන එක ගත්තේ ඇයි මන් දැන්? අර කලින් තිබ්බ WH word එකක් මේ. what කියන එක ගත්තේ පුතේ මම දෙයක් ඉවත් කරපු නිසා. මම පුද්ගලයෙක් ඉවත් කරා නම් මෙතන who හරි whom හරි පාවිච්චි කරන්න වෙයි නේද whose භාවිතා කරන්නත් වෙයි ඒක එකට අදාළව වෙනස් වෙයි අපි ඉදිරියේදී කතා කරමු right මෙතන මම ස්ථානයක් ඉවත් කරා නම් where පාවිච්චි කරන්න ඕනේ නේද ඊට පස්සේ මම මොකක් හරි විදිහක් අයින් කරා නම් how පාවිච්චි කරන්න ඕනේ දිනයක් අයින් කරා නම් when පාවිච්චි කරන්න ඕනේ vegetables කියන්නේ දෙයක් නිසා පුතේ මොකද කරන්නේ අපි what කියන WH word එක මම ගන්නවා හැබැයි එයාව එතෙන්ට දාලා හරියන්නේ ඒ කියන්නේ is she selling what එහෙම නෙමෙයි is she selling what එහෙම නෙමෙයි පුතේ මොකද්ද වෙන්න ඕනේ එයාව ගන්න ඕනේ අපි ඉදිරියට ගේන්න ඕනේ ඉදිරියට ගෙනල්ලා මේ ඉතිරි ටික මොකද කරන්නේ ඉතිරි ටික ඒ විදිහටම ලියනවා අපි අවසානයේ what is she selling ඇය විකුණමින් ඉන්නේ මොනවද කියන WH question එක හැදෙන ඇය මොනවද විකුණමින් ඉන්නේ එහෙම නැත්නම් ඇය විකුණමින් ඉන්නේ මොනවද කියන WH question එක හදන්න බලන්න හරි සිම්පල් නේද right මම මුලින් ඉඳන් ආපහු යනවා ඊගාවට මම තව උදාහරණයක් දෙනවා මේක අපි ලියාගෙන ඊට පස්සේ මම ආපහු තව උදාහරණයක් පැහැදිලි කරන්න okay මේකේ මෙතන vegetables කියලා තියන්න පුතේ මෙතන දැන් හිස් තැනක් තියෙන්නේ right මම මෙතන vegetables කියලාම type කරන්න right මොන ලියමු වේගෙන් ලියමු
Okay, Malit. Okay, Sumini. Very good. Anita, want to learn with it? Kemiru. Okay, Navindi. Occasional. Okay. Others. Ketarashi. Okay, Naduni. Okay, Ashini. Dilmi. Awashadi. Chatumini. Right. Akka mawasan ba peno Anjana. Okay, Anjana. Ashini Nimesha. Okay, right. Right. Api. Have example එකක් ගමු. මේක හරවමුද බලන්න තනියම. Okay? මේක තනියම හරවමු. අර විදිහටම පියවර විදිහට ලියන්න පුතේ. අර විදිහටම පියවර විදිහට ලියන්න. Okay? මම ඔතෙන්ට විතරක් දෙන්නම්. දැන් මෙතෙන්ටත් දෙන්නම්. එතනින් එහාට ලියන්න බලන්න තනියම බලමු ප්‍රශ්නේ හරියට හැදෙයිද කියලා. මට උත්තරේ විදිහට ඕනේ පුතා. Okay? මට උත්තරේ විදිහට ඕනේ home කියන එක. home කියන එක මට උත්තරේ විදිහට ඕනේ. This is the answer. Okay, Hiran, very good. Very good, Dulanjana. උත්තරේ හරි. කිච්චතුමිනි. Ashini, okay, very good. උත්තරේ හරි. ඕෂධි උත්තරේ හරි. Okay, Tarushi. Right. Let's see. අපි බලමු. අනේ දැන් පුතා sentence එකක් තියෙනවා අපිට. Now we have a sentence. Iran, okay, උත්තරේ හරි. Very good. Sentence එකක් තියෙනවා පුතේ අපිට you are going home. ඔබ ගෙදර යමින් ඉන්නවා. ආපහු present continuous වාක්‍යයක් මම දුන්නේ. එතකොට be verb එකයි ing form එකයි තියෙනවා. ඒ කියන්නේ අපිට helping verb එකක් තියෙනවා පුතේ නේ. helping verb එකක් තියෙනවා. helping verb එක මොකද්ද? එයාව අපි මොකද කරන්න ඕනේ? වාක්‍ය ඉදිරියට ගෙන එන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහේ පිළිවෙලක් අපිට ලැබෙනවා. කො Are you going home කියලා පිළිවෙලක් අපිට ලැබෙනවා. Are you going home? එතකොට ඒ අකුර capital වෙන්න ඕනේ. තේරුම ඔබ ගෙදර යමින් ඉන්නවද? ඔබ ගෙදර යමින්ද ඉන්නේ? ඔයා ගෙදර යමින් ඉන්නවද? ඔන්න හම් වෙනවා පුතේ yes no type question එක. Okay? අපි yes no type question එක
දැන් WH question එකක් බවට පරිවර්තනය කරන්නයි යන්නේ. අපිට උත්තරයක් ඕනේ. උත්තරය තමයි home. එයා මොකද කරන්නේ අපි yes no type question එකෙන් අයින් කරලා දානවා. අන්න අයින් කරා. home කියන්නේ ස්ථානයක් නිසා ඒක place එකක්. අපි ගන්න WH word එක තමයි where. එයා එතන ලියලා හරියන්නේ. අපි ආව ගේන්න ඕනේ. කොහෙටද? ඉදිරියට ගේන්න ඕනේ. ඊට පස්සේ yes no type එකේ ඉදිරි ටිකක් තියෙනවනේ. are you going කියලා. ඒ ටික ලියනවා. ඊට පස්සේ ඔන්න ලැබෙනවා අපිට WH question එකක්. where are you going? ඔබ යමින් ඉන්නේ කොහෙද? ඔයා කොහෙද යන්නේ? ඔයා යමින් ඉන්නේ කොහෙද කියලා WH question එකක් හැදෙනවා. විභාගදී පුතා මෙන්න මේවා තමයි දුන්නේ. විභාගදී sentence එකක් දුන්නා. විභාගදී sentence එකක් දුන්නා. අපිට ඒකෙන් WH question හදන්න තමයි දුන්නේ. හැබැයි WH question එක හදද්දී මෙන්න මේ හරහා යන්න ඕනේ ඉතින් නේද? yes no type question එකක් හදාගෙන තමයි WH එකට යන්න ඕනේ. අපි විභාගයට ආව ප්‍රශ්නෙත් අවසානයේදී කරමු ඈ. okay? ඔන්න ඔය වගේ පොඩි සුළු වැඩක් තමයි පුතේ කරන්න තියෙන්නේ. right? මම කීපයක් දෙන්න තනියම ලියන්න. නෑ. ඊට කලින් මෙන්න මේ දේ දැනගන්න ඕනේ. ඔයාලා දන්නවා ඇති කියලා හිතනවා. හැබැයි මම ආපහු කියනවා. දැන් මය පුතා මෙන්න මෙහෙම වැඩක් නේ උනේ. අපරක් දෙන්න පුතේ. okay? මෙන්න මෙහෙම දෙයක් තමයි උනේ. අපි yes no type question එක හදද්දී ඒ කියන්නේ පළවෙනි පියවරේදී අපි කරේ පුතේ sentence එකේ තියෙන helping verb එක. වාක්‍යයේ තියෙන පළවෙනි උපකාරක ක්‍රියාපදයේ ඉදිරියට ගෙනාවනේ. නේද? හැබැයි හැම වාක්‍යයකම helping verb එකක් තියෙනවද? වාක්‍ය තුල උපකාරක ක්‍රියාපදයක් නැති වුණොත් මොකද කරන්නේ? වාක්‍ය ඇතුළේ උපකාරක ක්‍රියාපදයක් නැති වුණොත් what do we do? මොකද කරන්නේ? උදාහරණයක් විදිහට මෙන්න මේ sentence එක හිතන්න. I go home. මම ගෙදර යනවා. I නැතුව you ගමු අපි. You go home. You are going home නැතුව you go home කියන sentence එකේ ඔයා ගෙදර යනවා කියද්දි ඒ sentence එකේ there is no helping verb. උපකාරක ක්‍රියාපදයක් නැහැ. You subject එක, go කියන්නේ main verb එකක්, home තමයි complement එක. ඒක ඇතුළේ helping verb එකක් නැහැ. එතකොට ඒ වගේ වාක්‍යයක් අපි ප්‍රශ්නයක් විදිහට හරවන්නේ නැද්ද? ඔබ ගෙදර යනවා. අපි සිංහලෙන් අහන්නේ නැද්ද? ඔයා ගෙදර යනවද? ඔයා ගෙදර යනවද කියලා අහන්න වෙන්නේ නැද්ද? ඔයා කොහෙද යන්නේ? පාරයිනෙද්දී යාළුවා එනවා ඔයා කොහෙද යන්නේ කියලා අහන්නේ නැද්ද? එහෙම සිංහලෙන් අහනවා නම් ඉංග්‍රීසියෙන්ත් අහන්න වෙනවා නේද? ඇමරිකාවේ ඉන්න සුද්දෝ, එංගලන්තේ ඉන්න සුද්දෝ එහෙම අහනවා ඇති. කොහොමද යාළුවා ඒක අහන්නේ helping verb එකක් නැතුව? අන්න ඒ සඳහා මොකද කරන්න කියලා මේ කියන්න යන්නේ. දී ඇති ක්‍රියාපදය ක්‍රියාපද දෙකක් ලෙස වෙන් කර ඉන් පළමු වෙන්නේ මේ මොකද කියලා දින්න බලන්නකෝ. helping verb එකක් නැතුව හිතන්න ක්‍රියාපදයක් තියෙනවා main verb එකක් තියෙනවා වාක්‍ය ඇතුලේ. you go home go තමයි main verb එක. අපි මොකද කරන්නේ? ඒ දීලා තියෙන go කියන verb එක verbs දෙකක් විදිහට ක්‍රියාපද දෙකක් විදිහට දෙකට බෙදනවා. right? ක්‍රියාපද දෙකක් විදිහට අපි පිහියක් අරගෙන කපනවා. ඒ කියන්නේ G අකුර වෙනම O අකුර වෙනම නෙමෙයි. okay? ක්‍රියාපදයේ කොටස් දෙකක් විදිහට වෙන් කරනවා. වෙන් කරන ටික මම පහලින් පෙන්නන්නම්. ඊට පස්සේ වෙන් කරලා ඒකේ පළවෙනි verb එක ඉදිරියට ගේන එක තමයි කරන්නේ. එහෙනම් පුතා go කියන verb එක ක්‍රියාපද දෙකක් විදිහට වෙන් කරාම ඒකේ පළවෙනි එක අනිවාර්යෙන් helping verb එකක් වෙන්න ඕනේ නේ. මොකද helping verb එකනේ අපි ඉස්සරහට ගේනවා කිව්වේ. ප්‍රශ්නය හදද්දී helping verb එකක් තමයි ඉස්සරහට ගේන්නේ. එහෙනම් go කියන එක බෙදුනහම ඒ බෙදිලා හැදෙන පළවෙනි ක්‍රියාපදයේ helping verb එකක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. එබැවින් පහත ක්‍රියාපද 9 දෙනෙක්ට විතරයි මේ සෙල්ලම වෙන්නේ පුතා. right? ක්‍රියාපද 9යි ඉන්නේ. ওই 9 දෙනාට විතරයි මේ සෙල්ලම වෙන්නේ. ඒ කියන්නේ ක්‍රියාපදයේ බෙදීම කියන එක මේ 9 දෙනා හැර ඉතිරි සියලුම ඒවට කිසි ප්‍රශ්නයක් නැතුව අපිට ප්‍රශ්නය හදන්න පුළුවන් helping verb එක ඉදිරියට ඉස්සරහට ගෙනල්ලා. හැබැයි මේ 9 දෙනා තනිව සිටියදී පමණක් බෙදීමකට ලක් වේ. ඒ කියන්නේ පුතේ වාක්‍ය ඇතුලේ දැන් මම මෙන්න මෙහෙම එකක් ලියනවා. okay? මම මෙතන ලියනවා have කියලා ක්‍රියාපදය. පල්ලෙහෙන් දෙනවා මම. ලියන්න එපා දැම්ම මම ටයිම් දෙනවා. have කියලා verb එකක් ලියනවා. අපි හිතමුකෝ you have කියලා subject එකකුත් තියෙනවා කියලා. you have a class ඔබට පන්තියක් තියෙනවා.
okay ඔන්න වාක්‍ය මම තව sentence එකක් ගන්නවා have සමග තව verb එකක් තියෙන have ඔයාලා දන්නවා have කියන්නේ possessive verb එකක් පුතේ possessive verb එකක් තියෙනවා නම් ඊගව ක්‍රියාපදේ past participle වෙන්න ඕනේ කියලා ගිය සතියේ කලින් සතියේ ඉගෙන ගත්තා අපි හිතමු you have attended ඔබ සහභාගී වෙලා තියෙනවා you have attended past participle එක attended the class ඔබ පන්තියට සහභාගී වෙලා තියෙනවා okay දැන් ඔන්න මේකෙත් පුතේ have එකක් තියෙනවා මේකෙත් have එකක් තියෙනවා හැබැයි right කවදාවත් පුතේ මේ ප්‍රශ්නේ මෙන්න මේ වාක්‍ය ප්‍රශ්නයක් විදිහට හරවාදී have you a class කියලා හරියන්නේ නැහැ okay have you a class කිව්වොත් පුතේ ඒක පට්ටපල් බොරුවක් වැරදි ඒ නිසා මොකද අපි කරන්නේ have කියන කෙනා මෙන්න මේ නව දෙනාගෙන් කෙනෙක් have කියන්නේ කවුද අර කවුරු හරි කමන්නේ නව දෙනාගෙන් කෙනෙක් okay නව දෙනාගෙන් කෙනෙක් අපි මොකද කරන්නේ මෙන්න මේ have කියන එක ක්‍රියාපද දෙකක් විදිහට බෙදනවා දැන් right ක්‍රියාපද දෙකක් විදිහට බෙදනවා do සහ have කියලා තමයි බෙදන්නේ do සහ have විදිහට බෙදනවා ලියන්න එපා do have ඒකෙන් පළවෙනි එක do නේ do තමයි පුතේ ප්‍රශ්නේ හදද්දි මෙන්න මෙතනට ඉදිරියට ගේන්නේ අපි හැබැයි ඔහොම බෙදීමකට ලක් වෙන්නේ මේ නව දෙනා have කියන නව දෙනාගෙන් කෙනෙක් මේ නව දෙනා තනිව ඉද්දි විතරයි මොකක්ද තනිව ඉන්නවා කියන්නේ ඩිවෝස් වෙලාද right තනිව ඉන්නවා කියන්නේ පුතේ have හැරෙන්න වෙනත් ක්‍රියාපදයක් මෙතන නැහැ කියන එක මේ පුතේ subject එක you complement එක a class තියෙන එකම verb එක තමයි have හැබැයි මේ වාක්‍යේ subject එක තමයි you complement එක තමයි the class ක්‍රියාපද දෙකක් තියෙනවා have කියලා ක්‍රියාපදයක් තියෙනවා attended කියලා ක්‍රියාපදයක් තියෙනවා ඒ කියන්නේ have ඉන්නේ තනියම නෙවෙයි එයාගේ සහායට attended කියලා ක්‍රියාපදයකුත් තියෙනවා මේ වගේ අවස්ථාවකදී පුතේ ක්‍රියාපද බෙද බෙද දඟලන්නේ නැහැ කෙලින්ම මොකද කරන්නේ have එක අපි වාක්‍ය ඉදිරියට ගෙනලා ප්‍රශ්නේ හදනවා have you attended the class කියලා මම මේ කියපු කතන්දරේ පැහැදිලිද ක්‍රියාපද 9ක් මම පල්ලෙහෙන් පෙන්නනවා බෙදෙන හැටි ක්‍රියාපද දෙකක් විදිහට බෙදෙනවා ඒ නව දෙනාගෙන් කෙනෙක් තමයි මම මේ ගත්තේ have කියලා right have තනියම ඉද්දි විතරයි මෙහෙම බෙදන්නේ have හරි ඉතින් නව දෙනාගෙන් කවුරු හරි බෙදන්නේ තනියම ඉද්දි විතරයි මේ have කියලා කෙනා තනියම ඉන්නේ වාක්‍යය ඇතුලේ අන්න එතකොට බෙදෙනවා හැබැයි have සමග තවත් ක්‍රියාපදයක් මේ මෙතන තියෙන නිසා පුතේ එතකොට බෙදන්නේ නැහැ කෙලින්ම have කියන එක අපි ඉදිරියට ගේනවා right ඉස්සෙල්ලාම බෙදෙන්නේ කොහොමද කියලා බලමු ඊට පස්සේ උදාහරණ කරනවා මම ඊගාවට ඒතර මම තව ටිකක් පැහැදිලි කරන්න okay අන්න බලන්න කවුද නව දෙනා කියලා එක්කෙනෙක් do අනිත් එකනා does අනිත් එකනා did do කියන්නේ කරනවා does කියන්නේ කරනවා did කියන්නේ කළා verbs පාඩම අවසන් කරලා ඉන්න ළමයි විදිහට ඔයාලා මේ වගේ තේරුම් ගන්නවා ඊගාව එකනා have මම අර කලින් ගත්ත එකනා නේ has had possessive verb ටික ඊගාව තුන් දෙනා main verbs වල පුතේ බහුවචනය go ඒක වචනය goes අතීත කාලයේ went පුතේ මෙතන go goes went කියලා තිබුණාට ඕනේ නම් මෙතන come තියෙන්නත් පුළුවන් එතකොට බහුවචනය තමයි come ඒක වචනය තමයි comes අතීත කාලයේ තමයි came ඒ කියන්නේ ඕනෑම main verb එකක මේ අවසාන කොටුවේ මම දක්වන්නේ ඕනෑම main verb එකක බහුවචනය ඒක වචනය අතීතය බහුවචනය ඒක වචනය අතීතය තමයි මම මේ පෙන්නන්නේ මෙයාලා වෙනස් වෙන්නේ නැහැ do does did have has had main verbs වල බහුවචනය ඒක වචනය අතීතය තමයි පෙන්නන්නේ ඔන්න ඔය නව දෙනාට තමයි අර සෙල්ලම සිද්ධ වෙන්නේ මොකද වෙන්නේ එයාලා බෙදෙනවා පුතා මෙන්න මේමයි බෙදෙන්නේ do කියන කෙනා බෙදෙනවා do සහ do කියලා දෙන්නේ විදිහට ඒකෙන් do තමයි අපි ඉදිරියට ගේන්නේ does කියන කෙනා බෙදනවා does do විදිහට did බෙදනවා did do විදිහට have බෙදනවා පුතේ do සහ have විදිහට has බෙදනවා does සහ have විදිහට had බෙදනවා did සහ have විදිහට go බෙදනවා do සහ go විදිහට does go විදිහට did go විදිහට මට හිතෙනවා මේ ටික ඔයා කොලේක ලියලා පාඩම් කරන තැන ගහගත්තොත් මේක ජීවිත කාලෙම අමතක වෙන්නේ නැති වෙයි සතියක් විතර යද්දි ඒ නිසා බිත්තියේ අලවගෙන කටපාඩම් කරගන්න ඕන දෙයක් තමයි මේ මම තව එකක් කිව්වා ගිය සතියේ මොකද්ද reported speech වල වගුව
reported speech වල වගුවත් පුතේ ඔයා පාඩම් කරන තැන ඩිස්ප්ලේ කරගත්තොත් ප්‍රදර්ශනය කරගත්තොත් ඒක අමතක වෙන්නේ නැහැ. මේ ටිකත් එහෙනම් ඒ විදිහටම පුතේ පොඩි කොලයක ලියලා පාඩම් කරන තැන අලවා ගන්න ඕනේ කෙනෙක් බවට පත් කර ගන්න. මොකද මේ රතු පාට කොටු තුන ඇතුලේ තියෙන බෙදිල්ල right මේ 9 දිනාගේ බෙදිල්ල ප්‍රශ්න නිර්මාණය කරද්දි විතරක් නෙමෙයි පුතේ නෙගටිව් ෆෝම් නැත යන අර්ථය නිර්මාණය කරද්දි අතිශයින් වැදගත් වෙනවා. right ඒ නිසා මේ 9 දිනා අතිශයින් වැදගත් කාරණයක් විදිහට සලකලා කොලයක ලියලා බිත්ති අලව ගන්න එක ඔයාගේ රාජකාරියක් වෙනවා. right ඔන්න අපි මේ ස්ක්‍රීන් එකේ මොකක්ද ඉගෙන ගත්තේ? සාමාන්‍යයෙන් helping verb එකක් නැති වුණොත් එහෙම වාක්‍යයට මොකද කරන්නේ? අපි ක්‍රියාපදේ දෙකට බෙදනවා. බෙදලා ඒකෙන් පළවෙනිය ඉදිරියට ගේනවා. මෙන්න මේ 9 දෙනා විතරයි මේ විදිහේ බෙදිල්ලකට ලක් වෙන්නේ කියලා තමයි කතා කරන්නේ. right හිතනවා කියපු දේවල් පැහැදිලි ඇති. අපැහැදිලිතාවයක් තියෙන නම් පුතේ මෙසේජ් එකක් දාන්න මම ආයෙ පැහැදිලි කරන්නම්. ඒ අතරේ සියලු දෙනාම හැමෝම මේ ස්ක්‍රීන් එකේ පේන එක ලස්සනට පැහැදිලිව ලියන්න පුතේ. Okay, Dulanjana. Okay, Ashini. Okay, Sumini.
Kadilmi. Okay, Oshadi. Okay, Ashini okay dilna right. Okay. Kamalila ඉවර බව පේනවා. Right? හරි. එතකොට මේ 9 දිනක අපිට අවශ්‍යනේ because why අර සාමාන්‍ය be verb එකක් හරි අර මොකද්ද පුතේ අර sentence එක අපි yes no type question එකක් බවට හරවද්දී helping verb එක ඉදිරියට ගේනවා කිව්වනේ නේද? helping verb එක ඉදිරියට ගේනවා helping verb එක ඉදිරියට ගේන්නේ මෙන්න මේ helping verbs තිබුණොත් විතරයි be verbs තිබුණොත් ප්‍රශ්නයක් නැහැ කෙලින්ම ඉදිරියට ගේන්න පුළුවන් right ඊට පස්සේ do verbs බෑ මොකද do verbs ටික මෙතන ඉන්නේ possessive verbs බෑ possessive verbs ටික මෙතන ඉන්නේ right ඊට පස්සේ එහෙනම් අපිට පුළුවන් වෙන්නේ future verb තියෙනවා නම් පුළුවන් will තියෙනවා නම් shall තියෙනවා නම් would තියෙනවා නම් should තියෙනවා නම් මේ හතර දෙනා ගේන්න පුළුවන් ඉස්සරහට සහ another verbs තියෙනවා නම් ඒ කියන්නේ can තියෙනවා නම් could තියෙනවා නම් may තියෙනවා නම් might තියෙනවා නම් must තියෙනවා නම් ought to තියෙනවා නම් එයාලා ඉස්සරහට ගේන්න පුළුවන් right එතකොට ඒ helping verbs ටික විතරයි ඉදිරියට ගෙනල්ලා ප්‍රශ්නේ හදන්න පුළුවන් do verbs සහ possessive verbs තුනවත් ඒ වැඩේ කරන්න බෑ සහ සියලුම main verbs වලට මේ වැඩේ අනිවාර්යෙන් කරන්න වෙනවා ක්‍රියාපදේ බෙදන්න වෙනවා ක්‍රියාපදේ බෙදලා තමයි ඒකෙන් කාවද ඉදිරියට ගේන්නේ අපි පොඩි මාක් එකක් උදා ගන්න right මේකෙන් do ඉදිරියට ගේනවා does ගේනවා did ගේනවා do does did හරි ලේසි නේද do does did එකම රටාවක් පුතේ මේ තියෙන්නේ right do does did මෙයා do do does did have ඒ කියන්නේ දෙවෙනි ක්‍රියාපදයේ බහුවචනයක් do does did go එකම රටාවකට තමයි ක්‍රියාපදේ බෙදෙන්නේ බෙදෙන විදිය නම් පුතේ කටපාඩම් කරගන්න වෙනවා වෙන විකල්පයක් නැහැ okay ඒකේ පළවෙනි එක නම් මාක් කරන්න යාව තමයි ඉස්සරහට අපි ගේන්නේ right ඔන්න මම sentences 7ක් දුන්නා I have given you 7 sentences underline කරලා තියෙන්නේ උත්තරේ underline කරලා තියෙන උත්තරේ a clever student තමයි උත්තරේ විදිහට එන්න ඕනේ ඉස්සලාම yes no type එක හදන්න ඊට පස්සේ ඒකෙන් wh එක හදන්න wh එක හදද්දී උත්තරේ විදිහට අයින් කරන්න ඕනේ වචන සෙට් එක තමයි පුතේ underline කරලා තියෙන්නේ හොඳට හිතලා බලලා එකක්වත් වරදින්නේ නැතුව හොඳ ලස්සනට ලියන්න පුතේ 7 දෙනා right මම මේක ලියන්න විනාඩි 5ක් දෙන්නම් right වාක්‍ය හත ප්‍රශ්න 7ක් බවට පරිවර්තනය කරන්න විනාඩි 5න් right on your mark get set go start අවදම්සිත් WH දිලේ ලියන්නත් ඕනේ. මුලින්ම yes no type එක හදන්න. ඒකෙන් හදන්න WH. yes no type නැතත් කමක් නැහැ WH එකයි මට ඕනේ. හැබැයි WH එක ලියන්න බෑ yes no type නැතුවනේ. මුලින්ම ඉදිරියට ගේන්න ඕනේ verb එක අල්ලගන්න. ඉදිරියට එන්න ඕනේ verb එක අල්ලගන්න. ඒ අල්ලගන්න verb එක නව දෙනාගෙන් කෙනෙක්ද නැද්ද කියලා බලන්න. නව දෙනාගෙන් කෙනෙක් නම් අර කලින් දුන්න විදිහට බෙදන්න. ඒ බෙදෙන එකේ පළවෙනියව ඉස්සරහට ගෙනල්ලා තියන්න. උත්තරය අයින් කරන්න ගැලපෙන WH word එක ඉදිරියෙන් ලියන්න.
ඔයාලා දැන් ලේසි නෑ පුතා කැම්පස් ගියා වගේ තමයි. ඔයාලා දන්නවද ඇයි කියලා? Do you know why? ක්ලාස් එකේ නම් ඇත්තටම අපි අර ෆේස් ටු ෆේස් ඉගෙන ගන්න ක්ලාස් එකේ නම් මම බෝඩ් එකේ වැඩක් දුන්නාම මම ළඟට එනවනේ. ඔලිවද? මොකද මේ? තව එකයි ලියලා තියෙන්නේ. ඩෝන් ගාලා වදිනවා. නේද? එතකොට මම ක්ලාස් එකේදී වැඩ කරවනවා. නේද? I make you to do works. වැඩ කරවනවා ගුටි දීලා. හැබැයි දැන් එහෙම බෑනේ. ඔයාලා ගෙදර ඉඳන් හිතලා වැඩ කරන්න ඕනේ. ගෙදර කවුරු හරි බැලුවොත් මිසක් නැත්තම් ඔයාලා තමයි සම්පූර්ණ ඔයාලගේ අධිභාරය තමයි තියෙන්නේ වර්කින් වැඩ කරන එක. ඒක තමන් උනන්දුවෙන් වුණාවෙන් ඒ දේ කරන්න ඕනේ. මං කැම්පස් ළමයි විදිහට ඔයාලා සමාන කරේ ඇයි? කැම්පස් එකෙත් මේකම තමයි වෙන්නේ පුතා. කැම්පස් එකෙත් මොකද වෙන්නේ? ඔයා ලෙක්චර් හෝල් එකට යනවා. ලෙක්චර් එනවා, ලෙක්චරර් එනවා. එයා ස්ටේජ් එකට නගිනවා. පිස්සෙක් වාගේ කියවගෙන යනවා පැය දෙක තුනක්. right? ඔයා ලිව්වත් එකයි නැතත් එකයි. ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි, නිදාගත්තත් එකයි නැතත් එකයි, හෝල් එකෙන් පිටවලා ගියත් එකයි නැතත් එකයි. එයා යාගේ ලෙක්චර් එක කරනවා, එයා යනවා. ඉගෙන ගන්න ඕනේ ඔයා. එතකොට ලෙක්චරර් කියනවා අහන් ඉන්න ඕනේ, බෝඩ් එකේ ලියා ගන්නව ටට්ටක් ගාලා ලියා ගන්න ඕනේ. එයා ලියන්න ටයිම් දෙන්නේ නැහැ. එයා පැහැදිලි කරන අතර ඔයා නෝට් එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ කැම්පස් එකේදී ළමයෙක් ඉගෙන ගන්න පුතේ තමන්ගේ උමනාවෙන් උනන්දුයි. අර කතාවක් තියෙනවනේ. ශිෂ්‍යත්ව විභාගය කියන්නේ දෙමෝපියන්ගේ විභාගය. right? O level කියන්නේ ගුරුවරුන්ගේ විභාගය. ගුරුවරු තමයි ළමයිව පාස් කරවන්නේ. A level කියන්නේ ගුරුවරුන්ගේ විභාගයයි ළමන්ගේ විභාගයයි. ඒ කියන්නේ ගුරුවරුත් මහන්සි වෙන්න ඕනේ, ළමයිනුත් මහන්සි වෙන්න ඕනේ. හැබැයි කැම්පස් එකේ විභාගය කියන්නේ උපාධිය කියන්නේ ඩිග්‍රී එක කියන්නේ සම්පූර්ණයෙන්ම ළමයාගේ උනන්දුව. ඒ නිසා දැන් ඔයාලා ගෙදර ඉඳලා ගෙදර වැඩ කරන්නේත් එතකොට කැම්පස් ළමයි විදිහට තමයි. තමන්ගේ උමනාවෙන් උනන්දුවේ වැඩ කරන්න. මොකද මට පේන්නේ I can't see you whether you are working or not. ඔයාලා වැඩ කරනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මට පේන්නේ I can't see you. සමහරට ෆෝන් එකේ පාඩම දාගෙන ගේම් එකක් ගහනවා වෙන්නත් පුළුවන් නේ. Free Fire ගහනවා වෙන්නත් පුළුවන්. PUBG ගහනවා වෙන්නත් පුළුවන්. I don't know. නේද? මම දන්නේ. Facebook යනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඕවා කැරකිලා එනවා පුතා. දිට්ඨ ධම්ම වේදිනේ කර්ම ඕවා. ඕවා කැරකිලා එනවා තව මාස 5ක් 6ක් යද්දී ඕවල විභාග එනවනේ. එතකොට කැරකිලා එනවා. ඒ නිසා උනන්දුවෙන් උවමනාවෙන් වැඩ කරන ළමෙක් බවට පත් වෙන්න. එතකොට බය වෙන්න දෙයක් නැහැ ඔයාට ඔයාගේ අනාගතය ගැන. හැම තිස්සෙම අපි කියන්නේ පුතේ මම හැම තිස්සෙම මොකද්ද කියන්නේ? ඔයා දෙමෝපිය වෙනුවෙන් වැඩ කරන්න එපා. ඔයා ගුරුවරු වෙනුවෙන් වැඩ කරන්න එපා. ඔයා වැඩ කරන්න ඔයා වෙනුවෙන්. You work for yourself. ඇයි? ඔයා මේ වැඩ කරන්නේ ඔයාගේ අනාගතය වෙනුවෙන්. තාම ඔයාලට අවුරුදු 16යි. තව ඔයාලට අවුරුදු 60ක් තියෙනවා ජීවත් වෙන්න. තව අවුරුදු 60ක් එහෙම් පිටින්ම තියෙනවා. ඒ අවුරුදු 60ම රඳා පවතින මේ අවුරුදු 60ම තීරණය වෙන්නේ ඔයා මේ මාස කීපය තුල වැඩ කරන විදිහ වන්න. ඔයා ඒ අවුරුදු 60 තුල දුක් විඳිනවද සැප විඳිනවද? මොන වගේ ජොබ් එකක්ද ඔයා කරන්නේ? මොන වගේ ගෙයක්ද ඔයා හදන්නේ? මොන වගේ සහකාරියක් සහකරුවෙක්ද ඔයා හොයාගන්නේ? මොන වගේ වාහනයක්ද ඔයා ගන්නේ? ඔයා කොහෙද පදිංචි වෙන්නේ? right? ඔය කියන හැම කාරණයක්ම තීරණය වෙන්නේ පුතා මේ මාස 2 3 4 5 ඇතුළත. ඒ නිසා මේ අවුරුදු 60ක ජීවිතය වෙනුවෙන් මේ මාස 3 4ක 5ක කාලේ කැප කරන්න. එතකොට පසුතැවීමක් වෙන්නේ. You won't be regret. විනාඩි 2ක් දෙන්න ලියන්න ඈ.
Okay, do you need more time? Manushi ivarai, Oshadi ivarai. And what about the others? Ashini ivarai. So shall we discuss then? අපි සාකච්ඡා කරමුද? ලියපු ටික බලමුද? right? හතර දෙනෙක් පස් දෙනෙක් වගේ ඉවරයි කියලා අවසන් කියලා ඉවර එවල තිබුණා. අපි බලමු. Right. Look at the first sentence. පළවෙනි වාක්‍ය බලන්න පුතේ. You are a clever student. ඔබ දක්ෂ ශිෂ්‍යයෙක්. එහෙම නැත්නම් ඔබ දක්ෂ ශිෂ්‍යාවක්. Okay. එතකොට sentence එකේ verb එක මම මාක් කරන්නම් පුතා. verb එක තමයි are, be verb එකක් තියෙන්නේ කිසි ගැටලුවක් නැහැ. පාටි මාක් කරන්න verb එක මම. She was reading a book. අය පොතක් කියවමින් හිටියා. was තමයි පුතේ verb එක. They have a class at 10. ඔවුන්ට තියෙනවා පන්තියක් 10ට. ඔවුන්ට 10ට පන්තියක් තියෙනවා. verb එක තමයි පුතේ have. Our teacher comes to school by bus. අපේ ගුරුතුමා එහෙම නැත්නම් අපේ ගුරුතුමිය පාසලට එනවා බසයෙන්. comes තමයි පුතේ verb එක. Mr. John did a job. John මහත්තයා රැකියාවක් කළා at a bank බැංකුවක last year ගිය අවුරුද්දේ. did තමයි පුතේ verb එක. He has bought a car to travel. ඔහු කාර් එකක් මිලදී අරගෙන තියෙනවා to travel ගමන් කිරීමට ගමනාගමනයට සංචාරය කිරීමට ඔය ඕන එකක් ගැලපෙනවා. ඔහු කාර් එකක් මිලදී අරගෙන තියෙනවා ගමන් කිරීමට. එතකොට ක්‍රියාපද දෙකක් තියෙනවා පුතේ has සහ bought කියලා. ඒකෙන් පළවෙනි එකයි අපිට ඕනේ ඒ තමයි has. Amal took vaccine for corona සඳහා අමල් ගත්තා vaccine කියන්නේ පුතේ එන්නත්. අමල් එන්නත් ගත්තා කොරෝනා සඳහා. ක්‍රියාපදේ තමයි පුතේ verb එක තමයි took. ඔන්න අපි verb එක මාක් කරගත්තා. දැන් වැඩේ ලේසි. කියන්නේ දැන් බලන්න තියෙන්නේ මොකද්ද මේ මාක් කරපු verb එක අර නව දෙනාගෙන් කෙනෙක්ද නැද්ද කියලා බැලුවා නම් හරි නේද? අර මාක් කරපු නව දෙනාගෙන් කෙනෙක්ද නැද්ද කියලා බැලුවා නම් වැඩේ simple. එතකොට පළවෙනි verb එක be verb එකක් නව දෙනාගෙන් කෙනෙක් නෙවෙයි. එහෙනම් කෙලින්ම කරන්න තියෙන්නේ මොකද්ද? කියන be verb එක ගේනවා ඉදිරියට. right? ඉදිරියට ගෙනල්ලා ඊට පස්සේ a clever student කියන්නේ පුද්ගලයෙක් නිසා පුතා අපි who කියන wh word එක භාවිතා කරනවා. මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. Are you a clever student? ඒ තමයි yes no type question එක. ඔබ දක්ෂ ශිෂ්‍යයෙක්ද? ඒක wh එක බවට හරවද්දි මොකද වෙන්න ඕනේ? Who are you? ඔයා කවුද? උත්තරේ තමයි a clever student. was කියන්නේ නව දෙනාගෙන් කෙනෙක් නෙවෙයි. එහෙනම් කෙලින්ම ඉදිරියට ගේන්න පුළුවන් පුතේ. sorry නෑ. was she reading a book? ඇය පොතක් කියවමින් ඉන්නවද? ඇය පොතක් කියවමින් හිටියද? was she reading a book? එයා ඊට පස්සේ අපි wh එකක් බවට හරවද්දි පුතේ a book අයින් කරනවා කියන්නේ පුතේ දෙයක්. එහෙනම් what තමයි ගන්න wh word එක. what was she reading? ඇය මොකද්ද කියවමින් හිටියේ? ඇය කියවමින් හිටියේ මොකක්ද? have තමයි verb එක. have කියන්නේ පුතේ නව දෙනාගෙන් කෙනෙක්. ඒ වගේම ක්‍රියාපදයේ තනිවමයි ඉන්නේ. ඒ නිසා ක්‍රියාපදයේ බෙදන්න ඕනේ. do සහ have විදියට බෙදනවා. do එක ගේනවා ඉදිරියට. do they have a class at 10? ඔවුන්ට 10ට පන්තියක් තියෙනවද? wh එක වෙන්නේ පුතේ when do they have a class? මොකද at 10 කියන්නේ වෙලාවක් කාලයක්. ඕනනම් when අයින් කරලා at what time කියලා භාවිතා කරන්නත් පුළුවන්. at what time do they have a class? එහෙම නැත්නම් when do they have a class? ප්‍රශ්න දෙකෙන් අහන්නේ ඔවුන්ට පන්තියක් තියෙන්නේ කීයටද? our teacher comes කියද්දි පුතේ comes කියද්දි නව දෙනාගෙන් කෙනෙක්. මේ තියෙන්නේ main verbs වල ඒකවචන ස්වරූපය. main verbs වල ඒකවචන ස්වරූපය තියෙන්නේ පුතේ. එහෙනම් ක්‍රියාපදේ බෙදන්න ඕනේ does සහ come විදිහට. does සහ come. does එනවා ඉදිරියට. does our teacher අනේ පුතේ දැන් come කියන එක වැදිලා නැහැ. Does our teacher come? C-O-M-E.
does our teacher come to school by bus? අපේ ගුරුතුමා පාසලට බසයෙන් දෙන්නේ. right? ඊට පස්සේ WH එක හදාදී by bus කියන්නේ පුතේ එන විදිහක් ආකාරයක් කොහොමද එන්නේ කියලා යහන්න ඕනේ. එහෙනම් how තමයි ලබා ගන්න ප්‍රශ්නය. right? ඒකෙත් පුතේ come කියන එක වැදිලා නැහැ. How does our teacher come to school? How does our teacher come to school? අපේ ගුරුතුමා පාසලට එන්නේ කොහොමද? Mr. John did a job at a bank. Did කියන්නේ පුතේ නව දිනාගෙන් කෙනෙක්. එහෙනම් ක්‍රියාපදේ බෙදන්න ඕනේ did සහ do විදිහට. Did සහ do විදිහට. Did එනවා මුලට. Did Mr. John do එතන ඉතිරි වෙනවා. Did Mr. John do a job at a bank last year? ගිය අවුරුද්දේ ජෝන් මහත්තයා රැකියාවක් කරාද බැංකුවක? ඒකේ පුතේ WH එක හදද්දී at a bank කියන්නේ පුතේ ස්ථානයක්, place එකක්. එහෙනම් where තමයි ගන්න ප්‍රශ්නය. Where did Mr. John do a job last year? Has කියන්නේ පුතේ නව දිනාගෙන් කෙනෙක්. Has කියන්නේ නව දිනාගෙන් කෙනෙක්. හැබැයි මෙතනදී has බෙදීමට අවශ්‍යතාවයක් නැහැ. බෙදන්නේ නැහැ. ඇයි? has සමග bought කියලා තව ක්‍රියාපදයක් තියෙන නිසා. ඒ නිසා පුතේ මෙතනදී මොකද කරන්නේ? කෙලින්ම has එක ඉදිරියට ගේනවා. Has he bought a car to travel? ඔහු කාර් එකක් මිලදී අරන් තියනවාද ගමන් කරන්න? WH එක හදාදී to travel කියන්නේ පුතේ කාර් එකක් මිලදී ගත්ත හේතුව. ඇයි කාර් එකක් මිලදී ගත්තේ කියලා යහන්නේ. නේද? එහෙනම් why තමයි WH word එක. Why has he bought a car? ඇයි එයා කාර් එකක් මිලදී අරගෙන තියෙන්නේ. අවසාන එක පුතේ took කියදී නව දෙනාගෙන් කෙනෙක්. එහෙනම් බෙදන්න ඕනේ කොහොමද? did සහ take විදිහට. did එක එනවා මුලට. did Amal take vaccine for corona? WH එක හදද්දී අමල් තමයි පුතේ. අමල් තමයි ඉවත් වෙලා යන්නේ. මෙන්න මේක මතක තියාගන්න. පුතේ වාක්‍යයක සබ්ජෙක්ට් එක නම් උත්තරේ විදිහට ගන්නි. වාක්‍යයක සබ්ජෙක්ට් එක උත්තරේ විදිහට ගන්නවා නම් දැන් අමල් කියන්නේ සබ්ජෙක්ට් එකනේ. සබ්ජෙක්ට් එක උත්තරේ විදිහට ගන්නවා නම් WH එක හදාද්දි බෙද ඉන්න ඕනේ නෑ. කෙලින්ම සබ්ජෙක්ට් එක අයින් කරා ඊට අදාළ WH word එක ඉස්සරහට ගත්තා නම් හරි. Amal took vaccine for corona. Who took vaccine for corona? මොකද මේ විදිහට බෙදලා ගත්තත් අවසානයේදී ආපහු took කියන ක්‍රියාපදේ හැදෙන නිසා තමයි සබ්ජෙක්ට් එක අයින් කරා ඊට ගැලපෙන WH word එක ඉස්සරහින් ඉන්නවා නම් හරි. Who took vaccine for corona? ඔන්න ඔය විදිහට පුතා මම උදාහරණ 7ක් කතා කරේ ප්‍රශ්න නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. අද ක්ලාස් එකෙන් පස්සේ 2020 අවුරුද්දේ ආපු දෙවනි පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නය මම පුතේ ඔයාලට දානවා group එකට. එතන වාක්‍ය 5ක් තියේ හරවන්න. ඒ 5 හරවලා තියාගන්න ඕන. ලබන සතියේ අපි සාකච්ඡා කරමු. right? ඒ 5 අනිවාර්යෙන් ලියලා තියාගන්න. මම ෆොටෝ එකක් විදිහට තමයි දාන්නේ. okay? ඔන්න ඔය විදිහට ප්‍රශ්න නිර්මාණය කිරීම right making questions කියන කොටස මම අවසන් කරනවා. right? එතකොට ප්‍රශ්න නිර්මාණය කිරීම අපි දන්නවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. right? ප්‍රශ්නයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් තියෙන දැනුම අපිට ඕනේ පුතේ reported speech වලදී. ප්‍රශ්නය මෙන්න මෙහෙමයි හැදෙන්නේ කියලා දන්නවනම් ඒක reported speech එකෙන් ලියන එක හරිම ලේසි. ඒකට හේතුව තමයි questions cannot be changed directly into reported speech. ඒ කියන්නේ පුතේ direct speech එක විදිහට ඍජු කතනයේ විදිහට කෙලින්ම ප්‍රශ්නයක් දීලා තිබුණොත් ඒ ප්‍රශ්නය පුතේ අපිට ඍජුවම කෙලින්ම reported speech එක විදිහට ලියන්න බෑ. First we have to change the question into a phrase. වාක්‍ය ඛණ්ඩයක් නොහොත් phrase එකක් බවට ප්‍රශ්නය හරව ගන්න ඕනේ. right? වාක්‍ය ඛණ්ඩයක් බවට ප්‍රශ්නය හරව ගන්න ඕනේ. වාක්‍ය ඛණ්ඩයක් බවට ප්‍රශ්නය හරවන හැටි ඔයාලට දැන් ලේසි. ඒකට හේතුව තමයි ප්‍රශ්න හදන්නේ කොහොමද කියලා ඔයාලා දන්න නිසා. right? ඒක කොහොමද කරන්නේ කියලා මම ලබන සතියේ කතා කරනවා. අද කරපු පාඩම පුතා බරපතලයි අමාරුයි. right? note එක දෙතුන් සැරයක් කියව ගන්න. right? එතකොට ප්‍රශ්නයක් කොහොමද reported speech එකෙන් ලියන්නේ කියන කාරණේ අපි ලබන සතියේදී සාකච්ඡා කරනවා. නෑ. ඊට කලින් දවසක් මම දානවා ක්ලාස් එක. මම ටයිම්ස් කීපයක් වෙලාවල් කීපයක් group එකට දාන්නම්. ඔයාලා පහසු වෙලාවක් අපහසු වෙලාවක් ලේවල තියෙනවා මට කමෙන්ට් එකක් දාන්න. එතකොට දවසක් අපි සෙට් කරගමු මේ විදිහට සාකච්ඡා කරන්න. ටයිම් එක මදි වෙයි. මොකද ඔයාලට 8ට සමහරට ක්ලාස් තියෙනවා. okay? right? එහෙනම් පුතේ අද අපි දවසේ ඇතුළත කතා කරේ මොකක්ද? කොහොමද ප්‍රශ්න නිර්මාණය කරන්න කියලා. reported speech වල එක කොටසක් ඒක. right? ප්‍රශ්න නිර්මාණය කරන්නේ කොහොමද කියලා දැන් ඔයා දන්නවා. ලබන සතියේ අපි බලනවා ඊගව දවසේදී කොහොමද ප්‍රශ්නයක් reported speech වලින් ලියන්නේ කියලා.
okay right අද කරපු note එක හොඳට බලාගන්න පුතේ note එක හොඳට බලාගෙන අපි අනිත් දවසේදී class එකත් එක්ක සම්බන්ධ වෙමු right so thank you very much for joining with me today and I wish you a happy week and a safe week ආරක්ෂාකාරී සතියක් ආරක්ෂාකාරීව ගෙදරට වෙලා ඉන්න හැමෝම okay එහෙනම් මම දැනටම පුතේ good evening බුදු සරණයි පරිස්සමෙන් ඉන්න